ආදරණීය දුවේ පුතේ 2020 ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡාව සිදු කරන අපි ප්‍රශ්නාංක 1 සිට ප්‍රශ්නාංක 25 දක්වා පිළිතුරු ඔබ සමග සාකච්ඡා කළ වර්ණ සේනාරත්න සර්ට බොහොම ස්තුතියි. දුවේ පුතේ අපි ප්‍රශ්නාංක 25 සිට ප්‍රශ්නාංක 50 දක්වා ප්‍රශ්න පිළිතුරු සාකච්ඡාව ආරම්භ කරමු. ප්‍රශ්නාංක 26 කල්පිත ආර්ථිකයක මූර්ත දළදේශීය නිෂ්පාදිතය රුපියල් ට්‍රිලියන 80ක්ද නාමික දළදේශීය නිෂ්පාදිතය රුපියල් ට්‍රිලියන 240ක්ද සහ පොදු මිල මට්ටම 3ක්ද වේ යැයි සලකන්න. මෙම ආර්ථිකයේ මුදල් සැපයුම රුපියල් ට්‍රිලියන 30ක් වේ නම් මුදලේ සංසරණ ප්‍රවේගය. දුවේ පුතේ අපි පිළිතුරු සපයනකොට ඉස්සෙල්ලම අපි බලන්න ඕනේ මේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ කුමන පාඩමෙන්ද කියලා. ඒකම අපි සලකන්න ඕන ඒ පාඩමේ මේ ප්‍රශ්න විසඳ ගන්න අදාළ වෙන සංකල්ප එහෙම නැත්නම් සූත්‍ර සමීකරණ මොනවද තියෙන්නේ කියලා. දැන් මෙතනදී අපෙන් අහන්නේ මුදල් සැපයුමයි මිල මට්ටමයි මුදලේ සංසරණ ප්‍රවේගය කියන විචල්යන් තුන සම්බන්ධ කළා. ඒ නිසා අපිට මතක් වෙන්න ඕනේ මේ තියෙන්නේ අපි මුදල් පාඩමේදී කතා කරන මුදල් ප්‍රමාණවාදී න්‍යාය හා සම්බන්ධ විනිමය සමීකරණය කියලා. විනිමය සමීකරණ අපි දන්නවා MV සමානයි PT. මුදල් ප්‍රමාණවාදය ඉදිරිපත් කරේ අර්වන් ෆිෂර් කියන ආර්ථික විද්‍යාඥයා. අර්වින් ෆිෂර්ගේ විනිමය සමීකරණයේදී MV සමානයි PT කියලා එයා ඉදිරිපත් කළා. පස්සේ කාලේ එයාගේ ගෝලයෝ මිල්ටන් ෆ්‍රීඩ්මන් වගේ අය එය වෙනස් කරා MV සමානයි PY කියලා. අපිට මෙන්න මේ MV සමානයි PY කියන සමීකරණය යොදාගෙන මේ ප්‍රශ්නෙට ගැටලු විසඳ ගන්න පුළුවන්. මෙතෙන්දී මුදල් සැපයුම අපිට දීලා තියෙනවා. ඒ වගේම අපිට බලාපොරොත්තු වෙන අපේ මුදල් සංසරණ ප්‍රවේගය මුදල් ඒකකයක් අතිනත යන වාර ගන්න අපෙන් අහන්නේ. MV සමානයි PY කියන සමීකරණේ අපි V උක්ත කරගන්නවා. V උක්ත කරගත්තොත් V සමානයි PY බෙදීම M කියලා අපිට කියන්න පුළුවන්. V සමානයි PY කියන සමීකරණේ V උක්ත කරගන්න අපි සමීකරණේ දෙපැත්තම M වලින් බෙදනවා. එතකොට V සමානයි PY කියද්දි PY කියලා කියන්නේ නාමික මිලට දළදේශීය නිෂ්පාදයේ වටිනාකම. අපිට දීලා තිනවා රුපියල් ට්‍රිලියන 240යි කියලා. ඒකම අපිට දීලා තියෙනවා ආර්ථිකයේ මුදල් සැපයුම. ආර්ථිකයේ මුදල් සැපයුම ට්‍රිලියන 30ක් කියලා දීලා තියෙනවා. එhmenan නාමික දළදේශීය නිෂ්පාදිතය 240 අපි බෙදනවා මුදල් සැපයුමෙන්. අගේ 30යි. එhmenan 240 30න් බෙදුවම අපිට ලැබෙනවා 8යි කියන පිළිතුර. එhmenan 26 වෙනි ප්‍රශ්නට අදාළව පිළිතුරු 5 අතරින් පළවෙනි පිළිතුරේ තියෙනවා 8 කියන උත්තරේ. මුදලේ සංසරණ ප්‍රවේගය 8යි කියලා පිළිතුර ගොඩනගා ගන්න පුළුවන් අපිට. 27 වෙනි ප්‍රශ්නය බැංකු පද්ධතියක් තුල එක් වාණිජ බැංකුවක් සතුව රුපියල් මිලියන 400ක අධිසංචිතයක් පවතින බවත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 120ක් බවත් උපකල්පනය කරමු. ඒ අතර එම බැංකුවේහි එක්තරා ගනුදෙනුකරුවෙක් රුපියල් මිලියන 25ක් තම ජංගම ගිණුමෙහි තැන්පත් කරන අතර බැංකුව තවත් ගනුදෙනුකරුවෙකුට රුපියල් මිලියන 120ක ණය මුදලක් ලබා දෙයි. දැන් මෙම බැංකුවට කොපමණ ප්‍රමාණයක් අතිරේක ණය ලබා දිය හැකිද? අපිට මෙතන බලාපොරොත්තු වෙන්නේ බැංකු පද්ධතියක් තුළ කටයුතු කරන එක් වාණිජ බැංකුවක් කොයිතරම් ප්‍රමාණයක් ණය දෙනවද කියලා. වාණිජ බැංකුවක් ණය විදියට ලබා දෙන්නේ අධිසංචිතයයි. එතකොට අතිරික්ත සංචිත ප්‍රමාණය තමයි අපි බලන්න ඕන. එතකොට අතිරික්ත සංචිතය අපිට ලබා ගන්න පුළුවන් මේ විදියට වාණිජ බැංකුවේ පවත්නා අධිසංචිතය අපිට දීලා තියෙනවා 400යි.
වාණිජ බැංකුවට ඉල්ලුම් තැන්පතු විදිහට ලැබෙන නව තැන්පතු ප්‍රමාණය 25යි. ඒතර අපිට දීලා තියෙන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 120යි කියලා. දුවේ පුතේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා කියන්නේ වාණිජ බැංකුවකට තැන්පතුවක් ලැබුණම වාණිජ බැංකුව මහ බැංකුවේ තැන්පත් කළ යුතු සංචිතය තමයි ව්‍යවස්ථාපිත සංචිතය කියන්නේ. මහ බැංකුව නීතියෙන් නියම කරලා තියෙනවා සෑම වාණිජ බැංකුවක්ම බාර ගන්න ඉල්ලුම් තැන්පතු, ඉතුරුම් තැන්පතු, කාලීන තැන්පතු වෙනුවෙන් වාණිජ බැංකුවේ සංචිතය පවත්වාගෙන යන්න. අන්න ඒ වෙනුවෙන් මහ බැංකුව නියම කරලා තියෙන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. ඒ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අපිට දීලා තියෙන 120යි කියලා මෙතෙන්ද. එහෙමනම් නව තැන්පතුව සඳහා වාණිජ බැංකුව පවත්වා ගත යුතු සංචිතය අපි ගණනය කරෝතින් නව තැන්පතු ප්‍රමාණය 25යි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 120යි. එමනම් තැන්පතු ප්‍රමාණය අපි වැඩි කරනවා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙන්. එතකොට වාණිජ බැංකුව මේ නව තැන්පතුව වෙනුවෙන් පවත්වාගත යුතු සංචිතය 5යි. එමනම් ඒ ලැබෙන ඉල්ලුම් තැන්පතු 25 වෙනුවෙන් වාණිජ බැංකුවේ ඇතිවන අධිසංචිත අපි ගණනය කරොතින් නව අධිසංචිතය තැන්පතු ප්‍රමාණය 25යි පවත්වාගත යුතු සංචිතය 5යි. එතකොට තැන්පතු ප්‍රමාණය 25න් පවත්වාගත යුතු සංචිතය 5 අඩු කරාම නව අධිසංචිතය 20ක් ලැබෙනවා. ඒතර වාණිජ බැංකුවේ මේ වෙනකොටත් 400ක අධිසංචිතයක් පැවතුණා. එමනම් මුළු අධිසංචිත සංඛ්‍යාව පැවති 400ත් නව අධිසංචිතය 20ත් එකතුව නව අධිසංචිත සංඛ්‍යාව 420ක් වෙනවා. මේ තත්ත්වය තුළ වාණිජ බැංකුව අලුතින් පුද්ගලයෙකුට ණය විදිහට නිකුත් කරනවා 120ක මුදලක්. එතකොට වාණිජ බැංකුව 120ක ණය මුදලක් දුන්නම අධිසංචිතය 420න් ණය මුදල අඩු වෙනවා 120. එමනම් අධිසංචිතය 400න් ණය මුදල 120 අඩු වුණාම අධිසංචිතය 300යි. එමනම් මේ අධිසංචිතය තමයි වාණිජ බැංකුවට ණය විදියට ලබා දෙන්න පුළුවන්. එහෙනම් වාණිජ බැංකුව ණය විදියට ලබා දෙන්නේ රුපියල් මිලියන 300ක මුදල. දුවේ පිටේ පැහැදිලිද? එතකොට වාණිජ බැංකුවට තැන්පතුවක් ලැබුණම ඒ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අනුව තමයි වාණිජ බැංකුවක් ණය දෙන්නේ. වාණිජ බැංකු පද්ධතියක් තුල එක බැංකුවක් ණය දීමක් සිදු කරන්නේ. එක් වාණිජ බැංකු ණය දීම සිදු කරනකොට බැංකු පද්ධතිය තුල තමයි මුදල් මැවීම වෙන්නේ. මෙතන පිළිතුරට බලාපොරොත්තු වෙන්නේ බැංකුවට කොපමණ අතිරේක ණය මුදලක් ලබා දෙන්න පුළුවන්ද කියන එක. එවනම් මෙතෙන්දී පිළිතුර වෙන්නේ රුපියල් මිලියන 300යි කියන පිළිතුර. 28 වෙනි ප්‍රශ්නාංකය අපි බලමු. 28 වෙනි ප්‍රශ්නාංකයේ තියෙන්නේ වර්තමානයේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු කවරේද? අපි දන්නවා අපේ මහ බැංකුවේ වර්තමාන මහ බැංකුවේ අරමුණු දෙකක් තියෙනවා. වාණිජ බැංකුව මහ බැංකුව ආරම්භයේදී අරමුණු 4ක් තිබුණා. මුදල් නීති පනත සංශෝධනය කරාට පස්සේ මහ බැංකුවේ අරමුණු දෙකක් බවට පත් වුණා. ඒ තමයි ආර්ථික හා මිල ස්ථායීතාව, දෙවැනි එක මූල්‍ය පද්ධති ස්ථායීතාවය පවත්වාගෙන යාම. එhmenan මේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට මහ බැංකුව ප්‍රධාන අරමුණු කරගන්නේ මිල ස්ථායීතාව සහ මූල්‍ය පද්ධති ස්ථායීතාවය කියන අරමුණු ඉටු කරගන්න. එhmenan පළවෙනි උත්තරයට අපට එකඟ වෙන්න පුළුවන් මිල ස්ථායීතාව සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව. මෙතෙන්දී පුතේ පිළිතුරු සපයනකොට අපි ප්‍රශ්න පත්‍රයේට ප්‍රශ්නයෙන් අහපු පිළිතුරු අපි නිශ්චිතව දන්නවා නම් අපේ විකල්ප පිළිතුරු එක එක අපි චෙක් කරගෙන අවශ්‍ය නැහැ. විභාගයේදී අපිට මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේට තියෙන සීමිත කාලයක් එක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා එවැනි තැනකදී අපි කාලය ඉතිරි කරගන්න ඒ සංකල්පයට අදාළ පිළිතුර තියෙනවා අපි එකවර මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. ප්‍රශ්නාංක 29 ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව 10%ක් බවත් මහ බැංකුව වාණිජ බැංකුව වෙතින් රුපියල් මිලියන 300ක විවට වෙළඳපොළ මිලදී ගැනීම සිදු කරන බව සලකන්න. මෙම මිලදී ගැනීම නිසා මුදල් සැපයුමෙහි සිදුවිය හැකි උපරිම වෙනස් වීම කොපමණද කියලා අපෙන් අහන්න. විවට වෙළඳපොළ කටයුතු. විවට වෙළඳපොළ කටයුතු වෙන තාම විවෘත වෙළඳපොළ කටයුතු.
ඕපන් මාකට්. විවෘත වෙළඳපොළ කටයුත්ත කියලා කියන්නේ මහ බැංකුව විවෘත වෙළඳපොලේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර විකිණීම හා මිලදී ගැනීම. එහෙම නැත්නම් මහ බැංකුව විවෘත වෙළඳපොලේ සුරකුම්පත් විකිණීම හා මිලදී ගැනීම කියලා කියන්න පුළුවන්. මහ බැංකුව විවෘත වෙළඳපොලේ නැත්නම් විවට වෙළඳපොලේ රුපියල් මිලියන 300ක සුරකුම්පත් අලෙවි කරෝති. වාණිජ බැංකු එය මිලදී ගන්නවා. ඒ වගේමයි මහ බැංකුව රුපියල් මිලියන 300ක විවට වෙළඳපොලේ මිලදී ගැනීම සිද්ධ කරනවා නම් වාණිජ බැංකුව වෙත තියෙන සුරකුම්පත් තමයි මහ බැංකුව මිලදී ගන්නේ. වාණිජ බැංකුව මිලදී ගත්තු සුරකුම්පත් විවට වෙළඳපොලේ මහ බැංකුව මිලදී ගන්නවා. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලය වෙන්නේ මහ බැංකුව වෙතින් වාණිජ බැංකුව වෙත මුදල් ගලා ඒමක්. මහ බැංකුව විවට වෙළඳපොලේ මිලදී ගැනීම සිද්ධ කරන්නේ අලුතෙන් මුදල් මුද්‍රණය කළා. ඒ නිසා මේ මුදල් වාණිජ බැංකුවලට ගලාගෙන එනවා. වාණිජ බැංකුවල සංචිත වැඩි වෙනවා. සංචිත ප්‍රමාණය ඉහළ යනවා. ඒ සංචිත ප්‍රමාණය ඉහළ යනකොට වාණිජ බැංකුවට ණය දීමේ හැකියාව වැඩි වෙනවා. එමනම් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10% කියලා අපිට දීලා තියෙනවා. එමනම් සංචිතය වැඩි කරනවා එක බෙදීම 10%. 10% කියන්නේ 0.1යි. එමනම් 1.1න් බෙදුවම 10යි. එහෙනම් අපි 300 වැඩි කරනවා 10යි. එතකොට අපිට ලැබෙන පිළිතුර 3000යි. මුදල් සැපයුම 3000කින් ඉහළ යනවා මේ වාණිජ බැංකු සංචිත ඉහළ යාම නිසා. එමනම් මෙතන පිළිතුර වෙන්නේ මුදල් සැපයුමේ සිදුවිය හැකි උපරිම වෙනස් වීම රුපියල් මිලියන 3000යි. රුපියල් මිලියන 3000ක් තමයි පිළිතුර වෙන්නේ මුදල් සැපයුමේ ඉහළ යාම. අපි 30 වෙනි ප්‍රශ්නය බලමු. මූල ප්‍රතිපත්තිය සමාහාර ඉල්ලුමට බලපානි. කෙටි ප්‍රශ්නයක් විචල්‍ය 2යි. මූල ප්‍රතිපත්තිය සමාහාර ඉල්ලුමට. අපි සමාහාර ඉල්ලුම ගත්තොත් සමස්ත ඉල්ලුම නැත්නම් මුළු ඉල්ලුම කියන දේ. ඒ සමස්ත ඉල්ලුම කියනකොට එය සමන්විත වෙන්නේ පාරිභෝජනය, ආයෝජනය, සුද්ධ අපනයන කියන විචල්‍ය. පරිභෝජනය කියද්දී කුටුම්බ පරිභෝජනය, රාජ්‍ය පරිභෝජනය දෙකම අදාළයි. දැන් මෙතන දීලා තියෙන පිළිතුරු ගත්තොත් ඍජු සහ වක්‍ර බදු ආදායම් ලැබීම වෙනස් කිරීම මගිනි. බදු අදාළ වෙන්නේ රාජ්‍ය මූල ප්‍රතිපත්තියට. මූල ප්‍රතිපත්තියට අදාළ වෙන්නේ අපි දන්නවා පොලි අනුපාතයයි මුදල් සැපයීමයි කියන දෙක. ඒ නිසා පළවෙනි පිළිතුර අපිට බැහැර කරන්න පුළුවන්. ඊළඟට කොටස් මිල ගණන් වල වෙනස් කිරීම මගින් කොටස් වෙළඳපොලේ මිල වෙනස් වෙන්නේ කොටස් සඳහා තියෙන ඉල්ලුමත් සැපයුමත් මත මිල වෙනස් වෙන්නේ. ඒ නිසා එය සමාහාර ඉල්ලුමට බලපෑමක් කරන්නේ නැහැ. අපනයන ඉල්ලුමේ වෙනස් කිරීම මගින් අපනයන ඉල්ලුම විදේශිකයන් අපේ අපනයන සඳහා කරන ඉල්ලුම. එය සමාහාර ඉල්ලුමට බලපාන්නේ ආනයනත් එක්ක සම්බන්ධයි. මෙතන අපනයන කියද්දී එක විචල්‍යයක් විතරක් වෙනවා. අපි තවත් බලමු. පරිභෝජන හා ආයෝජන වියදම් වෙනස් කිරීම මගින් කියලා පිළිතුරක් තියෙනවා. එතන පරිභෝජනය කියද්දී මෙතන කුටුම්බ පරිභෝජනයත් රාජ්‍ය පරිභෝජනයත් කියන දෙකම ඇතුළත් වෙනවා. එතන කුටුම්බ පරිභෝජන රාජ්‍ය පරිභෝජන කියන දෙකම පරිභෝජන කියද්දී තියෙන ළඟ ආයෝජන වියදම් වෙනස් කිරීම. ඔව් පරිභෝජන වියදම් සහ ආයෝජන වියදම් වෙනස් කිරීම තුලින් පුළුවන් මේ මූල ප්‍රතිපත්තියෙන් සමහර ඉල්ලුමට බලපෑම කරන්න. ඊළඟට තියෙනවා ආණ්ඩුවේ වියදම් වෙනස් කිරීම. ආණ්ඩුවේ වියදම් ආණ්ඩුවේ භාණ්ඩ හා මිලදී ගන්න කරන වියදම්. එතන තියෙන එක විචල්ය. එහෙමනම් මෙතන 30 වෙනි ප්‍රශ්නට අදාළව පරිභෝජන හා ආයෝජන වියදම් වෙනස් කිරීම තුලින් තමයි අපිට පිළිතුර ලබා ගන්න වෙන්නේ. එහෙනම් මූල ප්‍රතිපත්තිය සමහර ඉල්ලුමට බලපාන්නේ මේ පරිභෝජන හා ආදායම් වියදම් වෙනස් කරන්න කියන එකට එකඟ වෙන්න පුළුවන්. එහෙමනම් පිළිතුර වෙන්නේ පරිභෝජන හා ආයෝජන වියදම් වෙනස් කිරීම මගිනි කියලා. ප්‍රශ්නාංක 31. නිදහස් වෙළඳපොළක් තුල බාහිරතාවක් පවතින විට. නිදහස් වෙළඳපොළක් තුල බාහිරතාවක්. බාහිරතා කියලා කියන්නේ කිසියම් නිෂ්පාදන හෝ පරිභෝජන ක්‍රියාවක් හේතුවෙන්
සෙසු පාර්ශ්වයට අත්විඳින්න වන වාසි හෝ අවාසි. ඒ නිෂ්පාදනය කරන පාර්ශ්ව විසින් සැලකිල්ලට ගන්නේ නැති සෙසු පාර්ශ්වයට බාහිර පාර්ශ්වයට අත්විඳින වාසි හෝ අවාසි තමයි බාහිරතා කියලා කියන්නේ. වෙළඳපොළ ආර්ථිකයක එක දුර්වලතාවයක් තමයි බාහිරතා පැවතීම. වෙළඳපොලේ තීරණ මිලට මේ බාහිරතා නිසා බලපෑමක් වෙනවා. ඒ බාහිරතා මිලට අන්තර්ග්‍රහණය කරන්න බැහැ වෙළඳපොළ ක්‍රමය තුළ. ඒ අය වෙළඳපොළ ක්‍රමයේ දුර්වලතාවය වෙන්නේ. අපි බලමු පිළිතුරු දීලා තියෙන ඒවා. සමතුලිත මිල කෘතිම වශයෙන් ඉහළ මට්ටමක තීරණය වේ. බාහිරතා නිසා සමතුලිත මිල ඉහළ යන්නත් පුළුවන්, පහළ යන්නත් පුළුවන්. ඒ නිසා කෘතිම වශයෙන් ඉහළ මට්ටමක තීරණය කරන එකඟ වෙන්න බැහැ අපිට. දෙවෙනි එක තියෙන්නේ සමතුලිත මිල කෘතිම වශයෙන් පහළ මට්ටමක තීරණය වේ. පහළ මට්ටමක තීරණයකට එකඟ වෙන්න බැහැ. බාහිරතාවය පවතිනවා නම් ධන හෝ ඍණ වෙළඳපොලේ තීරණ වෙච්ච මිල ප්‍රශස්ත මිල කියලා නිෂ්පාදකයා සපයන මිල සමාජීය වශයෙන් වෙනස් වෙන්න පුළුවන්, ඊට ඉහළ හෝ පහළ වෙන්න පුළුවන්. ඒ නිසා සමතුලිත මිල කෘතිම වශයෙන් පහළ මට්ටමක තීරණයකටත් එකඟ වෙන්න බැහැ අපිට. ඊළඟ දේ තමයි වෙළඳපොළට සමතුලිතය කරා ළඟාවීමට නොහැකි වේ. සමතුලිතය කරා ළඟාවීමට නොහැකි වේ. සමතුලිත තීරණ ඉල්ලුම් සැපයුම් බලවේග මත. අපි බලමු ඊළඟ පිළිතුරත් වෙළඳපොළ සමතුලිතය සමාජීය වශයෙන් ප්‍රශස්ත සම්පත් බෙදියාමක් තහවුරු නොකරයි. ඇත්තටම බාහිරතාව පවතිනවා නම් වෙළඳපොළ සමතුලිතය සමාජීය වශයෙන් ප්‍රශස්ත සම්පත් බෙදියාමක් තහවුරු කරන්නේ නැහැ. අධිනිෂ්පාදන හෝ ඌන නිෂ්පාදන බිහි කරන්න පුළුවන්. පස්වෙනි එක එම භාණ්ඩය පරිභෝජනය කරන පාරිභෝගිකයෝ නඩත්තු සහ රක්ෂණ සඳහා අතිරේක පිරිවැයක් දරයි. පරිභෝජනය කරන පාරිභෝගිකයෝ නඩත්තු සහ රක්ෂණ සඳහා අතිරේක පිරිවැයක් දරයි කියන අපිට එකඟ වෙන්න බෑ. බාහිරතා කියලා කියන්නේ නිෂ්පාදන පරිභෝජන හේතුවෙන් සෙසු පාර්ශ්ව අත්විඳින වාසි හෝ අවාසි නිසා. එහෙනම් මෙතන පිළිතුර වෙන්නේ හතරවෙනි එක වෙළඳපොළ සමතුලිතය සමාජීය වශයෙන් ප්‍රශස්ත සම්පත් බෙදියාමක් තහවුරු නොකරයි කියන්නේ. සම්පත් ප්‍රශස්තව බෙදියන්නේ නැහැ වෙළඳපොළේ බාහිරතා පවතින නිසා. වෙළඳපොළ ක්‍රමයේ දුර්වලතාවයක් කියලා අපි සලකන්නේ බාහිරතාවයන්. 32 වෙනි ප්‍රශ්නය අපි සලකමු. පොදු භාණ්ඩ නිෂ්පාදනය කිරීමට වෙළඳපොළ අසමත් වන්නේ. පොදු භාණ්ඩ කියලා කියන්නේ පොදුවේ පරිහරණය කරන භාණ්ඩ. වෙළඳපොළ ක්‍රමයකදී භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ පෞද්ගලික අංශය. පෞද්ගලික අංශය පොදු භාණ්ඩ නිෂ්පාදනය කරන්න පෙළඹෙන්නේ නැහැ. පොදු භාණ්ඩ සම්බන්ධයෙන් මිලක් අය කරලා ලාභ උපය ගැනීමට නොහැකි නිසා. අපි බලමු පිළිතුරු. එමුදු භාණ්ඩ සඳහා ඉල්ලුමක් නොමැති බැවිනි. පොදු භාණ්ඩ වලට අපිට ඉල්ලුමක් නැහැයි කියලාම කියන්න බෑ. පොදු භාණ්ඩ උදාහරණ අපි සැලකුවොත් මතක් කළොත් වීදි ආලෝකකරණය, බස් නැවතුම් පොළ, ඔරලෝසුකන්, ප්‍රදීපාගාර, ගං වතුර වැළැක්වීම. මෙන්න මෙවැනි දේවල් පොදු භාණ්ඩ කියලා අපි සලකනවා. ඒතර පොදු භාණ්ඩ වල අපිට ඉල්ලුමක් නැහැයි කියලා කියන්න බැහැ නිසා අපි මේ පිළිතුර ඉවත් කරනවා. ඊළඟට දෙවෙනි පිළිතුර ඉදිරිය දීලා තියෙනවා. එමුදු භාණ්ඩයක් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගෙන් මිලක් අය කර ගැනීමට නිෂ්පාදකයාට නොහැකි වන බැවිනි. පොදු භාණ්ඩ පරිභෝජනය කරද්දී ඒ පාරිභෝගිකයන් මිලක් අය කරගන්න බැහැ ඒ භාණ්ඩ නිෂ්පාදකයන්. එතකොට නිෂ්පාදන ලාභ ලබන්න පුළුවන් කමක් නැහැ. එතකොට පොදු භාණ්ඩ සපයන්න පෞද්ගලිකයන් ඉදිරිපත් වෙන්නේ නැහැ. එය වෙළඳපොළ ක්‍රමයේ අසමත් වෙන්න හේතුවක් වෙනවා. අපි ඊළඟ පිළිතුරු බලමු කෙටියෙන්. සාමාන්‍යයෙන් එබඳු භාණ්ඩ නිෂ්පාදනයේදී විශාල බාහිර පිරිවැයක් හට ගන්නා බැවින් සහ පරිභෝජනයේදී බාහිර ප්‍රතිලාභ ජනනය කරන බැවිනි. විශාල පිරිවැයක් යනවා පරිභෝජනයේදී බාහිර ප්‍රතිලාභ ජනනය කරනවා. නමුත් මෙතෙන්දී පෞද්ගලිකංශය පොදු භාණ්ඩ සපයන ඉදිරිපත් වෙන්නේ නැත්තේ මිලක් අය කරගන්න බැරි නිසා. විශාල පිරිවැයක් දරුවත් මහා පරිමාණ නිෂ්පාදන පෞද්ගලිකයන් සිද්ධ කරන පිරිවැයක් දරලා ඒ පිරිවැයලට ලබා ගන්න පුළුවන් නම් උපය ගන්න පුළුවන් නම් ඒ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඊළඟ පිළිතුර ගත්තොත් එමුදු භාණ්ඩ නිෂ්පාදනය ආදායම් අසමානතාව වැඩි වීමට හේතු වන බැවිනි. ආදායම් අසමානතාවය වැඩි වෙන්න නම් එක පාර්ශ්වයකට විශාල වශයෙන් ආදායම් ලැබෙන්න ඕන අනෙක් පාර්ශ්වයට වඩා. මෙවැනි තත්ත්වයක් තුළ පොදු භාණ්ඩ නිෂ්පාදනයේදී වෙළඳපොළ අසමත් වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. පස්වෙනි පිළිතුර සාමාන්‍යයෙන් රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික ආයතනවල නිෂ්පාදන පිරිවැය අධික බැවිනි.
රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශවල නිෂ්පාදන පිරිවැය අධිකයි. නමුත් වෙළඳපොළ ක්‍රමයක් කියලා අපි සලකන්නේ පෞද්ගලික අංශ භාණ්ඩ නිෂ්පාදනය කරන තත්ත්වයක්. වෙළඳපොළ භාණ්ඩ නිෂ්පාදනය කරන තත්ත්වයක් නෙවෙයි. වෙළඳපොළ ක්‍රමයක රජයේ මැදිහත් වීම සීමිතයි කියලා සලකන්නේ. අපි පිළිතුර සැලකුවොත් එන අපිට මේකේ එකඟ වෙන්න වෙනවා භාණ්ඩයක් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගෙන් මිලක් අය කර ගැනීමට නිෂ්පාදකයන් නොහැකි බැවිනි. පොදු භාණ්ඩ නිෂ්පාදනය කළ මිලක් අය කරගන්න බැහැ. ඒ නිසා ලාභ උපයන්න බැරි නිසා තමයි පෞද්ගලික අංශය පොදු භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැත්තේ දුවේ පුතේ. එහෙනම් පිළිතුර වෙන්නේ අපේ දෙවෙනි පිළිතුර. 33 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකා රජයේ පුනරාවර්තන වියදමෙහි ප්‍රධාන සංරචක වනුයේ. අපි අපේ මහ බැංකු වාර්තාවේ පුනරාවර්තන වියදම් සැලකුවොත් පුනරාවර්තන වියදමේ දකින්න පුළුවන් පොලී ගෙවීම් 39%යි. වැටුප් හා වේතන 30%යි. රාජ්‍ය ආයතන සහ සංස්ථා වෙත පැවරුම් 4%යි. අනිකුත් භාණ්ඩ හා සේවා 9%යි. කුටුම්බ අංශය වෙත පැවරුම් 18%යි. එමනම් අපේ පුනරාවර්තන වියදමෙන් වැඩි ප්‍රමාණයක් රජය දරන්නේ පොලී ගෙවීම් සඳහා. පොලී ගෙවීම් සඳහා 39%ක්. ඊට අමතරව වැටුප් හා වේතන සඳහා 30%ක්. කුටුම්බ අංශය වෙත පැවරුම් 18%ක්. අනිකුත් භාණ්ඩ හා සේවා 9%ක්. රාජ්‍ය ආයතන සහ සංස්ථා වෙත පැවරුම් 4%ක්. ඔන්න ඔය විදිහට තමයි අපේ පුනරාවර්තන වියදම් රජය සිද්ධ කරන්නේ. අපි එවනම් පිළිතුර බලමු. මෙතෙන්දී පොලී ගෙවීම්, වැටුප් හා වේතන, කුටුම්බ සඳහා වර්තන වියදම් සහ රාජ්‍ය සංස්ථා සඳහා වර්තන පැවරුම් කියන දේ අපිට පිළිතුරු විදිහට බාර ගන්න පුළුවන්. මොකද අපි දැක්කම මහ බැංකු වාර්තාවේ සඳහන් වෙන විදිහට වර්තන වියදම් වල අගයන්. එමනම් ශ්‍රී ලංකාවේ රජයේ පුනරාවර්තන වියදම් ප්‍රධාන සංරචකය වෙන්නේ පොලී ගෙවීම්, වැටුප් හා වේතන, කුටුම්බ සඳහා වර්තන පැවරුම් සහ රාජ්‍ය සංස්ථා සඳහා වර්තන පැවරුම් කියන දේ. එහෙනම් පිළිතුරු විදිහට බාර ගන්න වෙන්නේ තුන්වෙනි පිළිතුර. ප්‍රශ්නාංක 34 ප්‍රතික්‍රමික ආදායම් බද්දක් යටතේ දිළිඳු ජන කොටස්. දුවේ පුතේ ප්‍රතික්‍රමික බද්දක් කියලා කියන්නේ බදු පදනම වැඩි වෙනවත් සමග අය කරන බදු ප්‍රතිශතය පහළ යන තත්ත්වය. ප්‍රතික්‍රමික බද්දක්. සමානුපාතික බද්දක් කියන්නේ බදු පදනම වැඩි වෙනවත් සමග ඒ හා සමාන ප්‍රමාණයකින් බදු ප්‍රතිශතය වැඩි වෙන තත්ත්වය. අනුක්‍රමික බද්දක් කියලා කියන්නේ බදු පදනම, ඒ කියන්නේ ආදායම වැඩි වෙනවත් එක්කම අය කරන බදු ප්‍රතිශතය පහළ යන තත්ත්වය. එමනම් ප්‍රතික්‍රමික බද්දක් කියලා කියන්නේ බදු පදනම ආදායම වැඩි වෙනවා, වැඩි වෙනකොට අය කරන බදු ප්‍රතිශතය පහළ යනවා. බදු පදනම ආදායම වැඩි වීමත් සමග අය කරන බදු ප්‍රතිශතය පහළ යන තත්ත්වය. අපි බලමු. පළවෙනි පිළිතුර දීලා තියෙන්නේ ධනවත් අයට වඩා තම ආදායමෙන් අඩු ප්‍රතිශතයක් බදු වශයෙන් ගෙවති. ධනවත් අයට වඩා තම ආදායමෙන් අඩු ප්‍රතිශතයක් බදු වශයෙන් ගෙවති. එතකොට ප්‍රතික්‍රමක බද්දකදී දිළිඳු අය තමන්ගේ ආදායමෙන් ධනවත් අයට වඩා තමන්ගේ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් තමයි බදු විදියට ගෙවන්නේ. ඒ නිසා පළවෙනි පිළිතුර අපිට එකඟ වෙන්න බෑ අඩු ප්‍රතිශතයක් කියන්නේ. දෙවෙනි එක ධනවත් අයට වඩා විශාල රුපියල් ප්‍රමාණයක් බදු වශයෙන් ගෙවති. බදු මුදල ගැන එතන සඳහන් වෙන්නේ. අපි ප්‍රතික්‍රමික බදු වලදී කතා කරේ බදු ප්‍රතිශතය පිළිබඳව. ඒ නිසා දෙවෙනි පිළිතුර බාර ගන්න බෑ බදු මුදල කියලා සඳහන් වෙන නිසා. තුන්වෙනි එක තම ආදායමෙන් සමානුපාතික වෙනස් වන ප්‍රමාණයක් බදු වශයෙන් ගෙවති. සමානුපාතික වශයෙන් ගෙවන්නේ මම කිව්වා සමානුපාතික බදු. 4 ධනවත් අයට වඩා තම ආදායමෙන් ඉහළ ප්‍රතිශතයක් බදු වශයෙන් ගෙවති. මෙන්න පැහැදිලි ඇති. ධනවත් අයට වඩා තමන්ගේ ආදායමෙන් අඩු ආදායම් ලාභින් දිළිඳු ජන කොටස් ඉහළ බදු ප්‍රතිශතයක් ගෙවනවා. ධනවත් අයට වඩා තම ආදායමෙන් ඉහළ ප්‍රතිශතයක් බදු වශයෙන් ගෙවති කියන එකට එකඟ වෙන්න පුළුවන්. අපි පස්වෙනි පිළිතුරත් බලමු. බදු අයභාරය. අයභාරය කියන්නේ ආදායම. රජය බදු පනවන නිසා රජය ලබා ගන්න ආදායම් බදු අයභාරය යොදා ගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට සමත් වේ.
එතකොට දිලිඳු ජන කොටස් සම්බන්ධයෙන් අපෙන් ප්‍රශ්නය අහන්නේ. ඒ නිසා මෙතන එකඟ වෙන්න වෙන්නේ අපිට උත්තරේට දිලිඳු ජන කොටස් මේ ධනවත් අයට වඩා තමන්ගේ ආදායමෙන් ඉහළ ප්‍රතිශතයක් බදු වශයෙන් ගෙවති කියන එකට. එහෙනම් පිළිතුර වෙන්නේ 34 වෙනි ප්‍රශ්නේ 4 වෙනි පිළිතුර. 34 වෙනි ප්‍රශ්නේ 4 වෙනි පිළිතුරට එකඟ වෙන්න පුළුවන්. ප්‍රශ්නාංක 35 වර්තමානයේ ශ්‍රී ලංකා මධ්‍යම රජයේ ප්‍රධානතම අයභාර මූලාශ්‍රය වනුයේ අපේ රටේ ආදායම් මූලාශ්‍ර ගත්තොතින් ප්‍රධාන වෙන්නේ අපේ ආදායමේදී බදු ආදායම. බදු ආදායම 89%ක් වෙනවා. බදු නොවන ආදායම් 11%ක් වෙනවා. මෙතන අපි සැලකුවොතින් පළවෙනි එක තියෙන්නේ ආදායම් බදු. දෙවෙනි එක නිෂ්පාදන හා වියදම් මත බදු. ලාභ ලාභාංශ පොලි ආදායම්. හතරවෙනි එක වෙළඳ ව්‍යවසායකයන්ගේ දල ඉපයීම් ලොතරැයි අයභාරය. මෙතෙන්දී අහන්නේ වර්තමානයේ ශ්‍රී ලංකා මධ්‍යම රජයේ ප්‍රධානතම අයභාර මූලාශ්‍රය. ප්‍රධානතම ආදායම් මූලාශ්‍රය නිෂ්පාදනය හා වියදම් මත බදු තමයි රජය ආදායම් විදියට ලබා ගන්න. එhmenan මධ්‍යම රජයේ ප්‍රධානතම අයභාර මූලාශ්‍රය වෙන්නේ නිෂ්පාදනය හා වියදම් මත බදු කියලා අපිට එකඟ වෙන්න පුළුවන්. පිළිතුර 35 වෙනි ප්‍රශ්නේ දෙවෙනි පිළිතුර කියලා කියන්න පුළුවන්. ප්‍රශ්නාංක 36 බලමු දුවේ පුතේ. සාපේක්ෂවාසී මූලධර්මයට අනුව ලෝක නිෂ්පාදනය සහ පරිභෝජන මට්ටම් ඉහළ අගයක් ගනුයේ පහත සඳහන් කවර කරුණක් සැබෑ වෙන ලෙස රටවල් විසින් භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන විටදීද? සාපේක්ෂවාසී මූලධර්මය. මොකද්ද සාපේක්ෂවාසිය කියන්නේ? සාපේක්ෂවාසී කියලා අපි කතා කරන්නේ රටක් තවත් රටකට වඩා කිසියම් භාණ්ඩයක් අඩු ආවස්තික පිරිවැයකින් භාණ්ඩය නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒ රටට ඒ භාණ්ඩය සම්බන්ධයෙන් සාපේක්ෂ වාසිය පවතී කියලා අපි කියන්නේ. එවනම් අඩු ආවස්තික පිරිවැයකින් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමයි සාපේක්ෂ වාසී මූලධර්මයෙන් කියවෙන්නේ. එහෙනම් මෙතෙන්දී සාපේක්ෂ වාසී මූලධර්මය අනුව ලෝක නිෂ්පාදනය සහ පරිභෝජන මට්ටම ඉහළ අගයක් ගන්නේ අපි සැලකුවොතින් පළවෙනි එක තියෙන ආවස්තික පිරිවැය පහළම අගයක් ගන්නා විට කියලා. ආවස්තික ප්‍රය අඩු නම් කැපගන්න ප්‍රමාණය අඩුයි. එතකොට එතන සාපේක්ෂ වාසිය පවතිනවා. එතන පිළිතුරක් තියෙනවා. දෙවනි පිළිතුරත් අපි සැලකුවොත් නිරපේක්ෂ වාසි ඉහළම අගයක් ගනු ලබන විට. නිරපේක්ෂ වාසිය කියන්නේ දුවේ පුතේ කිසියම් රටක් තවත් රටකට සාපේක්ෂව භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී අඩු පිරිවැයකින් භාණ්ඩය නිෂ්පාදනය කිරීම. අඩු පිරිවැයකින් භාණ්ඩය නිෂ්පාදනය කිරීම. සාපේක්ෂ වාසිය කිව්වේ අඩු ආවස්තික පිරිවැයකින් භාණ්ඩය නිෂ්පාදනය කිරීම. එහෙනම් මෙතෙන්දී සාපේක්ෂ වාසී මූලධර්ම ගැන අහන්නේ ඒ නිසා අපිට නිරපේක්ෂ වාසී ඉහළ අගයක් ගන්න කියන එකට එකඟ වෙන්න බෑ. තුන්වෙනි එක වෙළඳ ශේෂයේ අතිරික්තයක් පෙන්눔 කරන විට වෙළඳ ශේෂය ගෙවුම් ශේෂයේ වෙළඳ ශේෂය අතිරික්තයක් පෙන්눔 කිරීම සාපේක්ෂ වාසී ඇති වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට තුන්වෙනි පිළිතුරට එකඟ වෙන්න බෑ. හතරවෙනි එක විනිමය අනුපාතිය පහළ බසමින් පවතින විට විනිමය පරතරය අඩුවෙමින් පවතින තත්ත්වයක් සාපේක්ෂ වාසී මූලධර්මය තුලින් ප්‍රකාශ කරන්නේ නැහැ. පස්වෙනි එක ප්‍රවාහන පිරිවැය බොහෝ සෙයින් ශූන්‍ය අගයකට ආසන්න වෙනවා. ප්‍රවාහන පිරිවැය උපකල්පනය කරන වෙනස් නොවි පවතී කියලා සාපේක්ෂ වාසී න්‍යායයේදී. එහෙනම් මෙතන පිළිතුරු විදිහට අපි ලබා ගන්න තියෙන්නේ සාපේක්ෂ වාසී මූලධර්මයට අනුව ලෝක නිෂ්පාදනය සහ පරිභෝජන ඉහළ මට්ටමක පවතින නම් ආවස්තික පිරිවැය 15 අගයක් ගන්න ඕනේ. එහෙනම් පිළිතුර වෙන්නේ 36 ආවස්තික පිරිවැය 15ම අගයක් ගන්නු ලබන විට කියන එකට තමයි අපිට එකඟ වෙන්න පුළුවන්. ඉතින් 36 පළවෙනි පිළිතුර බාර ගන්න පුළුවන්. දුවේ පුතේ අපි 37 වෙනි ප්‍රශ්නේ සලකමු. ඒ රටෙහි රෙදි ඒකකයක් නිපදවීමට ශ්‍රම පැය 5ක්ද සහල් ඒකකයක් නිපදවීමට ශ්‍රම පැය 10ක්ද වැය වේ. B රටෙහි රෙදි ඒකකයක් නිපදවීමට ශ්‍රම පැය 7ක්ද සහල් ඒකකයක් නිපදවීමට ශ්‍රම පැය 21ක්ද වැය වේ. එක් එක් රටෙහි සාපේක්ෂ වාසි පදනම් කර ගනිමින් විශේෂ ප්‍රාගුණ්‍ය කිරීමට දෙරටටම තීරණය කරනු ලැබුවහොත්
ඒ රට B රට සමග භාණ්ඩ හුවමාරු කිරීමට කැමති වුණේ කවර හුවමාරු අනුපාතයක් යටතේද කියලා අපෙන් අහන්නේ. පුතේ අපිට මෙවැනි ප්‍රශ්න දෙනකොට අපි බලන්න ඕන අපිට මේක දීලා තියෙන්නේ යෙදවුම් ප්‍රවේශයෙන්ද එහෙම නැත්නම් නිමෙවුම් ප්‍රවේශයෙන්ද කියලා. යෙදවුම් ප්‍රවේශයෙන් නම් අපිට දෙන්නේ යෙදවුම් ඒකකයකින් නිමෙවුමක් බිහි කරගන්න යෙදවුම් කොච්චර අවශ්‍යද කියන එක යෙදවුම් ප්‍රවේශයෙන්. නිමෙවුම් ප්‍රවේශයෙන් දෙන්නේ නිමෙවුම් ඒකකයක් ලබා ගන්න යෙදවුම් කොපමණ අවශ්‍යද කියලා. යෙදවුමකින් කොයිතරම් නිමෙවුම් ප්‍රමාණය බිහි කරගන්න පුළුවන්ද කියන දේ. දැන් මෙතන අපි බැලුවොතින් මෙතන අපිට දීලා තියෙන්නේ පිරිවැය ප්‍රවේශයෙන්. මොකද ශ්‍රමපැය 5ක් රෙදි ඒකයක් නිෂ්පාදන ශ්‍රමපැය 5ක් සහල් ඒකයක් නිෂ්පාදන ශ්‍රමපැය 10ක්. එහෙනම් ඒක යෙදවුම් ප්‍රවේශය නැත්නම් පිරිවැය ප්‍රවේශයයි. අපි මෙතෙන්දී පිළිතුර ලබා ගන්නකොට මෙන්න මේ දීලා තියෙන ප්‍රවේශයේ වැදගත් යෙදවුම් ප්‍රවේශය කියලා අපි හඳුනා ගන්න ඕන. ඊට පස්සේ අපි මෙතන යෙදවුම් ප්‍රවේශය නිසා සැලකුවොතින් ඒ කියන රට සහල් ඒකකයක් නිෂ්පාදනය කරන කාලයෙන් රෙදි ඒකක දෙකක් නිෂ්පාදනය කරන්න පුළුවන්. මොකද මෙතන අපිට දීලා තියෙනවා ඒ රටේ රෙදි ඒකකයක් නිපදවීමට ශ්‍රමපැය 5ක්ද සහල් ඒකකයක් නිපදවීමට ශ්‍රමපැය 10ක්ද වැය වේ කියලා. රෙදි ඒකකයක් නිපදවීමට ශ්‍රමපැය 5ක්ද සහල් ඒකකයක් නිපදවීමට ශ්‍රමපැය 10ක්ද වැය වේ කියලා. මෙතෙන්දී ඒ කියන රට අපි සැලකුවොත් ඒ කියන රටේ සහල් ඒකකයක් නිෂ්පාදනය කරන කාලය එහෙමනම් රෙදි ඒකක දෙකක් නිපදවීමට ගත වෙන කාලය හා සමානයි. ඒ වගේම රෙදි ඒකකයක් නිපදවන කාලයෙන් සහල් ඒකක 0.5යි නිෂ්පාදනය කරන්න පුළුවන් ඒ රටට. B රට අපි සැලකුවොත් සහල් ඒකකයක් නිපදවන කාලයෙන් රෙදි ඒකක 3ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. රෙදි ඒකකයක් නිපදවන කාලයෙන් සහල් ඒකක 0.3ක් නිපදවන්න පුළුවන්. එවනම් මෙතෙන්දී අපි සැලකුවොත් ඒ කියන රටට සහල් ඒකකයක් නිෂ්පාදනය කරන්න කාලයෙන් රෙදි ඒකක දෙකක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ නිසා මෙතන පිළිතුර අපි ලබා ගනිද්දී සහල් ඒකකයක් සඳහා රෙදි ඒකක දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙනවා නම් ඒ සහ B කියන රටවල් දෙක අතර භාණ්ඩ හුවමාරු කරගන්න කැමති වෙන. හුවමාරු අනුපාතිකය සහල් ඒකක එකක් සඳහා රෙදි ඒකක දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් කියන එකක වෙනවා. මොකද මෙතෙන්දී පිළිතුර අපි ලබා ගන්න පුතේ මෙන්න මේ විදිහට එක ඒකකයකට. ඒ කියන්නේ අපි මෙතන ආවස්තික පිරිවැය ගණනය කරන්නේ. ඒ ආවස්තික පිරිවැය ගණනය කරද්දී රට තුල භාණ්ඩ නිෂ්පාදනයේ හුවමාරු ඒ කියන්නේ අභ්‍යන්තර හුවමාරු අනුපාතය පදනම් කරගෙනයි පිළිතුර ගොඩනගා ගන්න ඕනේ. එහෙනම් මෙතන පිළිතුර වෙන්නේ 37 වෙනි ප්‍රශ්නේ සහල් ඒකකයක් සඳහා රෙදි ඒකක දෙකකට වඩා වැඩි ප්‍රමාණයක්. ඒතර අන්න එවැනි තැනදී අපි ගණනය කළ පිළිතුර අපිට ලැබෙනවා නම් අපිට එකවර පිළිතුර ලකුණු කරන්න පුළුවන්. එහෙනම් 37 වෙනි ප්‍රශ්නේ පළවෙනි පිළිතුර නිවැරදි පිළිතුරද බාර ගන්න පුළුවන්කම තියෙනවා. දුවේ පුතේ මේ ප්‍රශ්නේදී අපි පිළිතුර ලබා ගන්නේ ඇත්තටම අභ්‍යන්තර හුවමාරු අනුපාතය පදනම් කරගෙන. අභ්‍යන්තර හුවමාරු අනුපාතය තමයි අපි ගණනය කරගත්තේ. ඒ අභ්‍යන්තර හුවමාරු අනුපාතයෙන් තමයි පිළිතුර ගොඩනගා ගන්න ඕනේ. ප්‍රශ්නාංක 38 ආරක්ෂණවාදය සාධාරණකරණය පිණිස බොහෝ දුරට යොදා ගැනීමට හැකියාවක් ඇත්තේ පහත දැක්වෙන කවර ඒ විදිහට ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ආරක්ෂණවාදය කියලා කියන්නේ විදේශ වෙළඳාමෙන් තමන්ගේ රටේ වෙළඳපොළ ආරක්ෂා කරගන්න අනුගමනය කරන ක්‍රියාමාර්ගයක්. අපි බලමු මෙතන දීලා තියෙන ඉහළ පිරිවැයක් සහිත දේශීය කර්මාන්ත රැක ගැනීම. ඉහළ පිරිවැයක්. ඒ කියන්නේ වැඩි වියදමක් දරන්න වෙන දේශීය කර්මාන්ත රැක ගැනීම. එතකොට ආරක්ෂණවාදයේ සාධාරණීකරණය කියලා කියන්නේ ආරක්ෂණවාදය හොඳයි කියන්නේ. නැත්නම් ආරක්ෂණවාදයට පක්ෂව ඉදිරිපත් වෙච්ච තර්ක පිළිබඳව අහන්න. එහෙනම් ඉහළ පිරිවැයක් සහිත දේශීය කර්මාන්ත රැක ගැනීම කියන එක ආරක්ෂණවාදයට පක්ෂව ඉදිරිපත් වෙච්ච තර්කයක් වෙන්නේ නැහැ. ඊළඟට උපාය මාර්ගයේ වැදගත්කමක් ඇති කර්මාන්ත රැක ගැනීම. ආර්ථිකමය වශයෙන් වැදගත් කර්මාන්ත රැක ගැනීම ආරක්ෂණවාදයේදී තර්ක කරන එක තර්කයක්. ලදරු කර්මාන්ත රැක ගැනීම. ලදරු කර්මාන්ත කියලා කියන්නේ ආරම්භක අවධියේ පසුවන කර්මාන්ත. ආරම්භක අවධියේ පසුවන කර්මාන්ත
නිෂ්පාදන පිරිවැය වැඩි. ඒ වගේම භාණ්ඩයේ ගුණාත්මක භාවය බොහෝ විට අඩු වෙන්න පුළුවන්. එතකොට ආනයනික භාණ්ඩයක තරඟ කරන්න බෑ. ආනයනික භාණ්ඩ පර්යේෂණ කරලා එය ගුණාත්මක භාවය වැඩි කරගෙන තියෙනවා. ඒ වගේ මේ පර්යේෂණ තුලින් නිෂ්පාදන පිරිවැය අඩු කරගෙන තියෙනවා. ඒ නිසා ගුණාත්මක භාවයෙන් ඉහළ මිල අඩු පිරිවැයට නිෂ්පන්න මිල අඩු භාණ්ඩ එක්ක මේ ආරම්භක අවධියේ පවතින කර්මාන්ත ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙනවා. මොකද ආනයනික භාණ්ඩවල ගුණාත්මක භාවය ඉහළයි. ඒ වගේම මිල අඩුයි. ඒතර ආරම්භක අවධියේ පසුන කර්මාන්තවල නිෂ්පාදන ගුණාත්මක භාවය අඩු වෙන්න පුළුවන්. භාණ්ඩයේ මිල වැඩි වෙන්න පුළුවන්. එතකොට ආනයන භාණ්ඩ එක්ක තරඟ කරන්න බෑ. ඒ නිසා ලදරු කර්මාන්ත ආරක්ෂා කරගන්න නම් ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන්න වෙනවා. එහෙනම් මෙතන දෙවැනි එකත් අපිට ආරක්ෂණයට පක්ෂ තර්කයක් විදිහට ගන්න පුළුවන්. තුන්වෙනි එකත් ලදරු කර්මාන්ත ආරක්ෂා කර ගැනීම කියන එකත් ගන්න පුළුවන්. හතරවෙනි එක තියෙනවා පාරිසරික ප්‍රමිතීන් ආරක්ෂා කර ගැනීම. ආරක්ෂණවාදී පක්ෂ තර්කවලදී අපි පාරිසරික ප්‍රමිතීන් ආරක්ෂා කර ගැනීම සලකන්නේ නැහැ. ඊළඟට රජයේ අයභාරය උපරිම කර ගැනීම. රජයේ ආදායම් ලබා ගන්න රජයේ බදු අය කරන්න ඕන. ආරක්ෂණවාදයේ යටතේ ආනයන බදු අය කරනවා තමයි. නමුත් මෙතන අපෙන් අහන්නේ ආරක්ෂණවාදය සාධාරණය කරනු පිණිස බොහෝ දුරට යොදා ගැනීමට හැකියාවක් ඇත්තේ කියලා. එහෙමනම් මෙතන උත්තරේ විදිහට බාර ගන්න පුළුවන් වෙනවා B උපාය මාර්ග වැදගත්කමක් ඇති කර්මාන්ත රැක ගැනීම, ලදරු කර්මාන්ත රැක ගැනීම කියන දේ. එහෙමනම් මෙතන ගාවදී අපිට පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර B සහ C කියන පිළිතුරයි අපිට බාර ගන්න වෙන්නේ. 39 වෙනි ප්‍රශ්නේ බලමු අපි දුවේ පුතේ. 39 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ විදේශීය ඍජු ආයෝජන ලැබීමක් වාර්තා කරනුයේ ගෙවුම් ශේෂයේ කවර ගිණුමකද? අපිට ගිණුම් කීපයක් දීලා තියෙනවා. පළවෙනි දෙන ප්‍රාථමික ආදායම් ගිණුම. ප්‍රාථමික ආදායම් ගිණුම. ඍජු ආයෝජන ප්‍රාථමික ආදායම් ගිණුම ගත්තොත් අපි දන්නවා සේවක ආදායම්. ඒ වගේම ආයෝජන ආදායම් වගේ දේවල් තමයි ප්‍රාථමික ගිණුමට ඇතුළත් කරන්නේ. ද්විතීක ආදායම් ගිණුම ගත්තොත් ද්විතීක ආදායම් ගිණුමට අපි ඇතුළත් කරන්නේ මොනවද? සංක්‍රාම. පෞද්ගලික සංක්‍රාම සහ නිල සංක්‍රාම කියන දේවල්. විශේෂයෙන් මෙතන ජංගම සංක්‍රාම, පෞද්ගලික ජංගම සංක්‍රාම, නිල ජංගම සංක්‍රාම කියන දේවල් තමයි ද්විතීක ආදායම් ගිණුමට ඇතුළත් වෙන්නේ. එතකොට විදේශීය ඍජු ආයෝජන ලැබීමක් ද්විතීක ආදායම් ගිණුමට ඇතුළත් වෙන්නේ නැහැ. තුන්වෙනි එක තියෙන්නේ ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම අපි සැලකුවොත් ප්‍රාග්ධන සංක්‍රාම තමයි එතෙන්ට ඇතුළත් වෙන්නේ. ප්‍රාග්ධන සංක්‍රාමයන් ඇතුළත් වෙනවා. ඊළඟට ජංගම ගිණුම. ජංගම ගිණුම කියනකොට භාණ්ඩ ගිණුම, සේවා ගිණුම, ප්‍රාථමික ආදායම් ගිණුම, ද්විතීක ආදායම් ගිණුම කියන ගිණුම් හතරම ඇතුළත් වෙනවා. මූල්‍ය ගිණුම. මූල්‍ය ගිණුම කියනකොට අපි ඇතුළත් කරනවා ඍජු ආයෝජන, කලඹ ආයෝජන, ඒ වගේම මූල්‍ය ව්‍යුත්පන්න, අනිකුත් ආයෝජන, සංචිත වත්කම්. එහෙනම් දුවේ පුතේ මූල්‍ය ගිණුමට තමයි මේ විදේශීය ඍජු ආයෝජන ඇතුළත් වෙන්නේ. ඍජු ආයෝජන මූල්‍ය ගිණුමට ඇතුළත් වෙන නිසා 39 වෙනි ප්‍රශ්නේ අපි පස්වෙනි පිළිතුර බාර ගන්නවා. මූල්‍ය ගිණුමයි විදේශීය ඍජු ආයෝජන අපි ඇතුළත් කරන්නේ. 40 වෙනි ප්‍රශ්නේ අපි සලකමු. පාවෙන විනිමය අනුපාතික යන්නේ අදහස් කරනුයේ. පාවෙන විනිමය අනුපාතික. පාවෙන විනිමය අනුපාතිකය කියලා කියන්නේ ආනයන අපනයන මත තීරණය වන විනිමය අනුපාතිකයයි. අපි බලමු පිළිතුරු. පළවෙනි එක තියෙන්නේ කම්පනයන් මගින් විදේශ විනිමය වෙළඳපොළ තුල ඇතිවන අස්ථායීතාවන් යලි හැඩගැස්වීමට අසමත් විනිමය අනුපාතිකයන් කියලා. කම්පනයන් මේ ආර්ථිකය දෙදරා යාමට හේතු වෙන දේවල්. ඒ තුලින් විනිමය වෙළඳපොලේ ඇතිවන අස්ථායීතාවන් යලි හැඩගස්සන අසමත් වෙන විනිමය අනුපාතිකයක් නෙමෙයි පාවෙන විනිමය අනුපාත. මේ නිදහසේ ආනයන අපනයන මත තීරණය වෙන විනිමයක් තමයි පාවෙන විනිමය කියන්නේ. ඒ නිසා පළවෙනි එක අපිට බාර ගන්න බෑ. දෙවෙනි එක අපි සැලකුවොත් විනිමය වෙළඳපොළට මැදිහත් වීම ඔස්සේ රජය විසින් පවත්වාගෙන යන ලබන විනිමය අනුපාතය. විනිමය වෙළඳපොළට රජය මැදිහත් වෙලා විනිමය ස්ථාවර අගයක පවත්වා යන අපේ එක ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් කියලා කියනවා. ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් පවත්වාගෙන ගනිමින් එය කිසියම් දුරකට පාලනය කරනවා නම් අපි ඒ පාලිත නම්‍ය විනිමය අනුපාත ක්‍රමයක් කියනවා. එහෙමනම් දෙවෙනි එකට අපිට එකඟ වෙන්න බෑ. පාවෙන විනිමය අනුපාත ක්‍රමයක් නෙමෙයි දෙවෙනි එකෙන් අදහස් කරන්නේ. තුන්වෙනි එක බලමු.
කිසියම් රටක විවහාර මුදල් සඳහා ඇති ඉල්ලුම හා සැපයුම මත තීරණ විනිමය අනුපාතය. විවහාර මුදල් සඳහා තියෙන ඉල්ලුම සැපයුම මත තීරණ විනිමය අනුපාතය කියලා අපිට එතන කියලා තියෙනවා. එතකොට අපි ආනයන අපනයන මත කියලා කියන්නේ ආනයන කියලා කියන්නේ අපි විදේශීය මුදල් ඉල්ලනවා. ආනයන අපි විදේශීය මුදල් ඉල්ලනවා ආනයන මිලදී ගන්න. අපනයන කියලා කියන්නේ විදේශිකයෝ අපේ විවහාර මුදල් ඉල්ලනවා. භාණ්ඩ හා සේවා අපේ මිලදී ගන්න අපනයන සඳහා. අපි හතරවෙනි එකත් බලමු. රටක විවහාර මුදල් සඳහා අධි ඉල්ලුමක් ඇති විට කියන්නේ වැඩිපුර ඉල්ලුමක් තියෙනවා නම් එම මුදල් ඒකකය අවප්‍රමාණය කිරීමට සිදුවන තත්ත්වයයි. අධි ඉල්ලුමක් තියෙනවා නම් මුදල් සඳහා විවහාර මුදල් සඳහා ඒ තත්ත්වය අවප්‍රමාණය කරන තත්ත්වයක් නෙවෙයි පාවෙන විනිමය අනුපාත ක්‍රමයක් කියලා කියන්නේ. පස්වෙනි එකේ තියෙනවා රටක විවහාර මුදල් වල අධි සැපයුම් තත්ත්වයක් ඇති විට එම මුදල් ඒකකයේ අගය ඉහළ යාමට තුඩු දෙන තත්ත්වයයි. ඒතර අපිට ඒකටත් එකඟ වෙන්න බෑ. පාවෙන විනිමය අනුපාත ක්‍රමයක් කියලා කිව්වේ අපි මේ ආනයන අපනයන මත එහෙම නැත්නම් ඉල්ලුම සැපයුම මත තීරණය වන විනිමය අනුපාතය කියන දේ. එතකොට මෙතෙන්දී අපිට පිළිතුර විදිහට ලබා ගන්න වෙන්නේ බාර ගන්න වෙන්නේ තුන්වෙනි එක කිසියම් රටක විවහාර මුදල් සඳහා ඇති ඉල්ලුම හා සැපයුම මත තීරණය වෙන විනිමය අනුපාතය කියන දේ. 41 වෙනි ප්‍රශ්නය ගෙවුම් ශේෂ සහ විදේශ විනිමය සංචිත පිළිබඳ ප්‍රශ්නවලට මුහුණ පාසින රටවලට උදව් කිරීම සඳහා පිහිටුවා ගනු ලැබූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සඳහා යෝජනා කරමි. මෙතන අපෙන් අහන්නේ මේ විදේශ විනිමය සංචිත පිළිබඳ ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා නම් එවැනි තත්ත්වයකදී උදව් කරන්න ඇති කරගෙන තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විනිමය සංචිත ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න යෝජනා කරන්නේ කොයි වගේ යෝජනාවක්ද විසඳුම විදිහට ඉදිරිපත් කරන්න කියලා. අපි එක එක බැලුවොත් පළවෙනි පිළිතුරු විදිහට අපිට දීලා තියෙනවා එම රටේ විවහාර මුදල් ප්‍රතිප්‍රමාණය කිරීමයි. විවහාර මුදල් දේශීය මුදලේ විදේශීය අගය ගැන නෙමෙයි කියන්නේ. දේශීය මුදලේ විදේශීය මුදල ප්‍රතිප්‍රමාණය කිරීම පිළිබඳ නෙමෙයි රටේ විවහාර මුදල ප්‍රතිප්‍රමාණය කිරීම කියලා මෙතන සඳහන් වෙනවා. ඒ නිසා ඒ පිළිතුරු බාර ගන්න බැහැ නිශ්චිතව. දෙවැනි එක ප්‍රති මිලදී ගැනීම සහ ප්‍රති ගිවිසුම් ඔස්සේ ඒ රට විදේශ විනිමය සංචිත ණයට ලබා දීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ප්‍රතිමිලදී ගැනීම ප්‍රතිවිකුණුම් ගිවිසුම් ඔස්සේ ඒ රට විදේශ විනිමය සංචිත ණයට ලබා දීම තුලින් සංචිත පිළිබඳ ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙන අවස්ථාවලදී විසඳුමක් විදිහට යෝජනා කරනවා. දෙවෙනි පිළිතුරක් අඩංගුයි. නමුත් අපි ඉතිරි පිළිතුරු තුනත් සලකමු. එම රටේ විනිමය අනුපාතිකයේ ඉහළ අගයක නැවත පිහිටුවා ගැනීම සඳහා උදව් කිරීමයි. විනිමය අනුපාතිකයේ ඉහළ අගයක නැවත පිහිටුවා ගන්න උදව් කිරීමයි කියලා තියෙනවා. ඒතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙවුම් ශේෂ ගැටලු වලදී මැදිහත් වෙනවා තමයි. නමුත් විනිමය අනුපාතය ඉහළ අගයක පිහිටුව ගන්න එතන කටයුතු කරන්න උදව් කිරීමක් ඍජුවම කරන්නේ නැහැ. එම රට සතු විදේශීය වත්කම් මිලදීගෙන ඒවා විවහාර මුදල් වලට පරිවර්තනය කොට දීම. හතරවෙනි පිළිතුරට එකඟ වෙන්න බැරි විදේශ වත්කම් මිලදී ගන්න විදේශ වත්කම් මේ රට සතුව තියෙනවා නම් විදේශ සංචිත ගැටලු වලට මුහුණ දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා හතරවෙනි ප්‍රශ්නට පිළිතුරට එකඟ වෙන්න බෑ. පස්වෙනි පිළිතුර තියෙනවා එම රටේ අපනයන සඳහා අලුත් වෙළඳ පොළවල් සොයා ගැනීමට උදව් කිරීමයි. අපනයන සඳහා අලුත් වෙළඳ පොළවල් ලබා ගන්න අපනයන වැඩි කරගන්න පුළුවන් වෙන්න ඕන. එතන මෙතන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විදේශ විනිමය සංචිත පිළිබඳ ප්‍රශ්නවලදී උදව් කරන්න යෝජනා කරන දේ තමයි ප්‍රති මිලදී ගැනීම සහ ප්‍රති විකුණුම් ගිවිසුම් ඔස්සේ ඒ රටට විදේශ විනිමය සංචිත ණයට ලබා දීම. එමනම් 41 වෙනි ප්‍රශ්නේ දෙවෙනි පිළිතුරට එකඟ වෙන්න පුළුවන්. අපි 42 වෙනි ප්‍රශ්නේ බලමු. පහත දැක්වෙන රූප සටහන ශ්‍රී ලංකා රුපියලේ අගය පිළිබඳ එක්සත් ජනපද ඩොලර් වලින් පෙන්눔 කරයි. ඩොලර් වලින් තමයි මේ ඉල්ලුම් සැපයුම් වක්‍ර අපිට දීලා තියෙන්නේ. ඊළඟට අපිට දීලා තියෙන ප්‍රස්තාරයේ S කියලා ඩොලර් සැපයුම් වක්‍රයත් D1 පැවති ඩොලර් ඉල්ලුම් වක්‍රයත් පෙන්눔 කරනවා. D2 පෙන්වන්නේ ඉල්ලුම අඩු වෙන තත්ත්වය. ප්‍රකාශයක් දෙනවා ශ්‍රී ලංකා රුපියල් සඳහා ඉල්ලුම D1 සිට D2 දක්වා විතැන් වුවහොත් ඇතිවිය හැකි ප්‍රතිවිපාකය කවරේද කියලා. මෙතෙන්දී පුතේ ඩොලර් සඳහා තියෙන ඉල්ලුම අඩුවීමක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා රුපියල් සඳහා ඉල්ලුම
D1 සිට D2 දක්වා විතැන්වුවොත්. එතකොට ඉල්ලුම අඩු වෙලා තියෙන්නේ. එතකොට අපේ ඉල්ලුම අඩු වෙනවා නම් මොකද වෙන්නේ? මේ තත්ත්වය තුල විනිමය අනුපාතයට බලපෑම් කරනවා. ඉල්ලුම අඩු වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා රුපියල් සඳහා ඉල්ලුම රුපියල් සඳහා තියෙන ඉල්ලුමයි අඩු වෙන්නේ. එතකොට විනිමය පරතරය පුළුල් වීමක් වෙනවා. එhmenan පළවෙනි උත්තරේ දීලා තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයට යවනු ලබන ශ්‍රී ලංකා අපනයනවල මිල වඩාත් අධික වනු ඇත. මේ පරතරය පුළුල් වීම තුළ ලංකාවට වාසියක් නැහැ. මොකද රුපියල් සඳහා තියෙන ඉල්ලුම අඩු වෙලා තියෙන්නේ. එතකොට අපිට වැඩි මුදල් ප්‍රමාණයක් ඩොලර් වෙනුවෙන් ගෙවන්න වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයට යවනු ලබන ශ්‍රී ලංකා අපනයනවල මිල අධික වෙන්නේ නැහැ. මිල ගණන් පහළ යamak වෙන නිසා ඒකට අපිට එකඟ වෙන්න බෑ. දෙවැනි එක ශ්‍රී ලාංකික සංචාරකයන්ට ඇමරිකා එක්සත් ජනපදයේ සංචාර කිරීම ලාභදායී වනු ඇත. මෙතනදී ලාභදායී වෙන්නේ නැහැ. පෙරට වඩා වැඩි රුපියල් ප්‍රමාණයක් ඇමරිකාවේ සංචාරය සඳහා සංචාරකයන්ට ශ්‍රී ලාංකික සංචාරකයන්ට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ පිළිතුරට එකඟ වෙන්න බෑ. ලාභදායී වෙන්නේ නැහැ. තුන්වෙනි එක ඇමරිකානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර පිළිනපත් වඩාත් ලාභදායී වනු ඇත. ඔව්. කලින් මිලදී ගත්න ගෙවපු ඇමරිකන් ඩොලර් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ගෙවලා භාණ්ඩාගාර බිල්පත් නැත්නම් පිළිනපත් මිලදී ගන්න පුළුවන්. ඒ නිසා ඇමරිකානුවන්ට වාසිදායක වෙන තුන්වෙනි පිළිතුර එකඟ වෙන්න පුළුවන් ඇමරිකානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර පිළිනපත් වඩාත් ලාභදායී වනු ඇත කියන එක. අපි අනිත් පිළිතුර දෙක සැලකුවොත් ඇමරිකානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර පිළිනපත් වඩා මිල අධික වනු ඇත. මිල අධික වෙන්නේ නැහැ. එලට මිල පහළ යමක් වෙන්නේ. විනිමය පරතරය පුළුල් වීමත් එක්ක. ඇමරිකා එක්සත් ජනපදයෙන් ගෙන්වනු ලබන ආනයනවල පිරිවැය පහළ වෙනු ඇත. ආනයන පිරිවැය පහළ යන්නේ නැහැ. ආනයන පිරිවැය තවත් වැඩි වෙනවා. එhmenan අපිට එකඟ වෙන්න වෙන්නේ මෙතන තුන්වෙනි පිළිතුරට ඇමරිකානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර පිළිනපත් වඩාත් ලාභදායක වනු ඇත කියන එකට. එහෙනම් 42 තුන්වෙනි පිළිතුරයි අපිට බාර ගන්න වෙන්නේ. 43 වෙනි ප්‍රශ්නේ ආර්ථික සංවර්ධනය යන්නේ අදහස් වන්නේ ආර්ථික සංවර්ධනය. පළවෙනි එක තියෙනවා ගෙවුම් ශේෂ අතිරික්තයක් සහිතව ආර්ථික වෘද්ධියක් හට ගැනීමයි. ගෙවුම් ශේෂය අතිරික්තය සහිත ආර්ථික වෘද්ධියක් හට ගැනීම අපි ආර්ථික වර්ධනයක් කියලා සලකන්න යන්නේ නැහැ. දෙවෙනි එකේ තියෙන ආර්ථික වෘද්ධියත් සමග ව්‍යුහාත්මක සහ ගුණාත්මක වෙනස්කම් සිදු වීමයි. ඔව් සංවර්ධනයේදී ව්‍යුහාත්මක වෙනසක් වෙනතර ආර්ථික සංවර්ධනයේදී ආර්ථික වෘද්ධියත් සමග ව්‍යුහාත්මක සහ ගුණාත්මක වෙනස්කම් සිදු වෙන්න ඕන. එතන පිළිතුරක් තියෙනවා අපිට ඒක බාර ගන්න පුළුවන්. අපි තවත් බලමු. 43 තුන්වෙනි පිළිතුර විදිහට අපිට දීලා තියෙන්නේ නාගරික ජනගහනයේ ජීවන තත්ත්වය උසස් වීම. නාගරික ජනගහනයේ ජීවන තත්ත්වය උසස් වීම ආර්ථික සංවර්ධනය කියලා සලකන්නේ නැහැ. ඒ නිසා තුන්වෙනි පිළිතුරට එකඟ වෙන්න බෑ. 4 දල ජාතික ආදායමේ තිරසාර ඉහළ යාමක් ඇතිවීමයි. ජාතික ආදායමේ ඉහළ යාමක් ඒක ආර්ථික වර්ධනයක් විතරයි සිද්ධ වෙන්නේ. එතන ආර්ථික සංවර්ධනයක් නෙමෙයි. ඒ නිසා ඒ බාර ගන්න බෑ අපිට. පස්වෙනි එක සාධාරණ ආදාය ව්‍යාප්තියක් සමග දරිද්‍රතා මට්ටම පහළ වැටීමයි. මෙතෙන්දී සාධාරණ ආදාය ව්‍යාප්තිය සමග දරිද්‍රතා මට්ටම පහළ වැටීම ආර්ථික සංවර්ධනයක සලකන්නේ නැහැ. එhmenan අපිට පිළිතුරු විදිහට බාර ගන්න වෙන්නේ මෙතන දෙවෙනි පිළිතුර ආර්ථික වෘද්ධිය සමග ව්‍යුහාත්මක සහ ගුණාත්මක වෙනස්කම් වල සිදුවීමයි කියන එක. 44 වෙනි ප්‍රශ්නය තිරසාර සංවර්ධනයක් යන්නෙන් හැඟවෙනුවේ තිරසාර සංවර්ධනයක්. තිරසාර සංවර්ධනය කියන එක අපි කෙටියෙන් නිර්වචනය කළොත් අර්ථකථනයක් කළොත් වර්තමාන පරම්පරාව භුක්ති විඳින සම්පත් ඒ ආකාරයෙන්ම අනාගත පරම්පරාවට භුක්ති විඳින්න ඉඩකඩ ලැබෙන ආකාරයෙන් සිද්ධ කරන සංවර්ධනයක් තමයි තිරසාර සංවර්ධනය කියලා කියන්නේ. එතකොට මෙතෙන්දී අපි මේ අර්ථකථනය නිර්වචනය මතකයේ තියාගෙන පිළිතුර බලමු. පළවෙනි එක තියෙනවා එහි ප්‍රතිඵලයක් වශයෙන් අනාගතයේ පාරිසරික හායනයක් ඇතිව උවත් වර්තමානයේ ආර්ථික හා සමාජීය ශක්්‍යතාව ලබා දෙන සංවර්ධනයකි. එතකොට අනාගතයේ පාරිසරික හායනයක් ඇති වුවත් කියලා. එතකොට අනාගත පරම්පරාවට ඒ සම්පත් භුක්ති විඳින්න ලැබෙන්නේ නැහැ. එන එතන තිරසාර සංවර්ධනයක් නැති නිසා පළවෙනි පිළිතුර අපි ප්‍රතික්ෂේප කරනවා. දෙවෙනි පිළිතුරේ අඩංගු වෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්
අනාගත පරම්පරාවන් සඳහා ආර්ථික හා සමාජීය හානියක් ඇති වුවත් වර්තමානයේ පාරිසරික තිරසාරභාවය ලබා දෙන සංවර්ධනය. ඒකට එකඟ වෙන්න බැරි එතනත් ප්‍රකාශ වෙනවා අනාගත පරම්පරාවන් සඳහා ආර්ථික හා සමාජීය හායනයක් ඇති වුවත් කියන දේ. ඒතර අනාගත පරම්පරාවටත් භුක්ති විඳින්න සම්පත් ඉතිරි වෙන ආකාරයේ සංවර්ධනයකුයි අපි තිරසාර සංවර්ධනය කතා කරන්නේ. ඒ නිසා අනාගත පරම්පරාවන් සඳහා ආර්ථික හා සමාජීය හායනයක් ඇති වුවත් කියලා තියෙන නිසා ඒ පිළිතුරට අපිට එකඟ වෙන්න බෑ. තුන්වෙනි එක අනාගත පරම්පරාවන් තම අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාව කැප නොකොට වර්තමාන අවශ්‍යතා සපුරා ලබන සංවර්ධනය. ඔව් මෙතන තුන්වෙනි පිළිතුරේ අඩංගු වෙනවා අපි තිරසාර සංවර්ධනය නිර්වචනය කරන ආකාරය. වර්තමාන පරම්පරාව භුක්ති විඳින සම්පත් ඒ ආකාරයෙන්ම අනාගත පරම්පරාවට භුක්ති විඳින්න ඉඩ කර ලැබෙන ආකාරයේ සංවර්ධනය තමයි තිරසාර සංවර්ධනය කියන්නේ. එබැවින් මෙතන තියෙනවා අනාගත පරම්පරාවන්ට තම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ඇති හැකියාව කැප නොකොට ඒක අහිමි කරන්නේ නැතිව වර්තමාන අවශ්‍යතා සපුරා ලබන සංවර්ධනයයි කියලා. නැත් තුන්වෙනි ප්‍රකාශ පිළිතුර තුළ මේ 44 වෙනි ප්‍රශ්නෙට පිළිතුරක් දෙනවා අපි තවත් බලමු. හතරවෙනි පිළිතුරේ අඩංගු වෙන මූර්ත දලදේශීය නිෂ්පාදිතයේ තිරසාර වැඩිවීමක් සහිත ස්වාභාවික සම්පත් සම්පූර්ණයෙන්ම උපයෝජනය කිරීමයි. ස්වාභාවික සම්පත් සම්පූර්ණයෙන්ම උපයෝජනය කළොත් අනාගත පරම්පරාවට භුක්ති විඳින්න සම්පත් අහිමි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා හතරවෙනි පිළිතුරට එකඟ වෙන්නේ නැහැ අපි. පස්වෙනි පිළිතුර තියෙනවා එමගින් වර්තමාන සමාජයේ අවශ්‍යතා සපුරාගත නොහැකි වුවද අනාගත පරම්පරාවනට තම අවශ්‍යතා සපුරාගත හැකි වන සංවර්ධනය. වර්තමාන සමාජ අවශ්‍යතා සපුරාගත නොහැකි වුවද කියලා තියෙන්නේ. එහෙනම් මෙතන පැහැදිලි වෙන්න ඕන අපිට තිරසාර සංවර්ධනය කියද්දී වර්තමාන සමාජයේ අවශ්‍යතා සපුරා ගන්නවා අනාගතයේ සමාජයට අවශ්‍යතා සපුරා ගන්න සම්පත් වලට හානියක් නොවන ආකාරයට. ඒ නිසා පස්වෙනි පිළිතුරට එකඟ වෙන්න බෑ. එමනම් මෙතන අපිට එකඟ වෙන්න පුළුවන් අනාගත පරම්පරාවන්ට තම අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාව කැප නොකොට වර්තමාන අවශ්‍යතා සපුරා ගන්න ලබන සංවර්ධනය කියන තුන්වෙනි පිළිතුරට. එහෙනම් 44 වෙනි ප්‍රශ්නේ තුන්වෙනි පිළිතුර බාර ගන්න පුළුවන්. 45 වෙනි ප්‍රශ්නය නිරපේක්ෂ දරිද්‍රතා රේඛාව මගින් පෙන්눔 කරනුයේ. නිරපේක්ෂ දරිද්‍රතාවය කියලා අපි කියන්නේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරගන්න ප්‍රමාණවත් ආදායමක් නොලැබීම කියන දේ. බලමු එතකොට නිරපේක්ෂ දරිද්‍රතා රේඛාවෙන් පෙන්눔 කරන්න කියලා පෙන් අහන්න. පළවෙනි පිළිතුරේ සඳහන් වෙන්නේ සමාජයේ දක්නට ලැබෙන අන්ත දරිද්‍රතා මට්ටමයි. අන්ත දරිද්‍රතා මට්ටමම නෙමෙයි නිරපේක්ෂ දරිද්‍රතාවය කියලා කියන්නේ. එතකොට නිරපේක්ෂ දරිද්‍රතා රේඛාවෙන් බලන්නේ අන්ත දරිද්‍රතා මට්ටම නෙමෙයි. නිසා පළවෙනි ප්‍රකාශය අපිට එකඟ වෙන්න බෑ. දෙවෙනි පිළිතුරේ තියෙනවා ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය වෙතැයි ඇස්තමේන්තු කළ අවම ආදායම් මට්ටම. පිළිතුරට යම් ආකාරයක එකඟ වෙන්න පුළුවන් තියෙන්නේ ජීවිතය පවත්වාගෙන යාමට කියන්නේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරගන්න අවශ්‍ය වෙතැයි ඇස්තමේන්තු කරන්න පුළුවන් අවම ආදායම් මට්ටම. ඒ නිසා නිරපේක්ෂ දරිද්‍රතා රේඛාවෙන් පෙන්눔 කරන්නේ මේ ජීවිතය පවත්වාගෙනට අවශ්‍ය වෙතැයි ඇස්තමේන්තු කළ අවම ආදායම් මට්ටමකට වෙන්න පුළුවන්. අපි අනිත් පිළිතුරු සැලකුවොතින් ඔවුනොවුන්ගේ සංස්කෘතික ප්‍රතිමාන සහ සාරධර්ම වලට සාපේක්ෂව දිලින්දන් ලෙස ගැනෙන පවුල් ඒකක ප්‍රමාණයයි. එතන දිලින්දන් ලෙස ගැනෙන පවුල් ඒකක ප්‍රමාණය කියලා කියන්නේ අපි එවැනි තත්ත්වයක් නෙවෙයි නිරපේක්ෂ දරිද්‍රතා රේඛාවෙන් පෙන්눔 කරන්නේ. නිසා තුන්වෙනි පිළිතුරට එකඟ වෙන්න බෑ. ඊළඟ එක නගරයක් තුල දිලිඳු ජනතාව සංකේන්ද්‍රණය වී සිටින ප්‍රදේශයන්ය. ප්‍රදේශයක් ගැන සම්බන්ධයෙන් නෙමෙයි කතා කරන අපි නිරපේක්ෂ දරිද්‍රතාව රට සම්බන්ධයෙන් කතා කරන්නේ. ඒතර එතෙන්දී නාගරික ග්‍රාම්‍ය වතු කියලා ගණනය කරන එක ඇත්ත වෙනම ගණනය කරනවා. නමුත් නගරයක් තුල දිලිඳු ජනතාව සංකේන්ද්‍රණය වී සිටින ප්‍රදේශයන් කියන එකට එකඟ වෙන්න බෑ. පස්වෙනි පිළිතුර ජනගහනයෙන් 15 ආදායම් උපයන 10% හිමි කරගත් සාමාන්‍ය මාසික ආදායම. ජනගහනයෙන් 15 ආදායම් උපයන 10% හිමි කරගත් සාමාන්‍ය මාසික ආදායම නෙමෙයි නිරපේක්ෂ දරිද්‍රතා රේඛාවෙන් පෙන්눔 කරන්නේ. එවනම් පස්වෙනි එකටත් අපිට එකඟ වෙන්න බෑ. පිළිතුරු විදිහට බාර ගන්න පුළුවන් වෙන්නේ අපිට ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය වෙතයි ඇස්තමේන්තු කළ අවම ආදායම් මට්ටම කියන එක
නම් 45 දෙවෙනි පිළිතුරට අපිට එකඟ වෙන්න පුළුවන්. දෙවෙනි පිළිතුරයි 45. අපි 46 වෙනි ප්‍රශ්නේ සැලකුවොත් පහ සඳහන් කවරක් මැනීමට ලෝරන්ස් වක්‍රය යොදා ගැනීමද? ආදායම් බෙදී යාමේ විෂමතාවයන් තමයි අපි මනින්නේ ලෝරන්ස් වක්‍රයෙන්. පළවෙනි එක තියෙනවා විවිධ රටවල ධනය සහ ආදායම අතර අනුපාතය. ධනය සහ ආදායම අතර අනුපාතය නෙමෙයි ලෝරන්ස් වක්‍රයෙන් මනින්නේ. දෙවෙනි පිළිතුරේ සඳහන් වෙනවා විවිධ රටවල පොදු භාණ්ඩ සහ පෞද්ගලික භාණ්ඩ අතර අනුපාතය. පොදු භාණ්ඩ සහ පෞද්ගලික භාණ්ඩ අතර අනුපාතයෙන් ආදායම් බෙදීම ක්ෂමතාවයක් සලකන්නේ නැහැ. එහෙම නැත්නම් ලෝරන්ස් වක්‍රයෙන් මැන බලන්නේ නැහැ. තුන්වෙනි එක විවිධ රටවල ආදායම් සමානතාව සහ ආදායම් අසමානතාව අතර අනුපාතයයි. ආදායම් සමානතාව සහ ආදායම් අසමානතාව අතර අනුපාතයයි. ආදායම් සමානතාව සහ ආදායම් අසමානතාව අතර අනුපාතය ආදායම් බෙදීම ක්ෂමතාවය. එය මැනින්න ලෝරන්ස් වක්‍රය පාවිච්චි කරනවා. තවත් බලමු 4 කිසියම් රටක ඉහළ ආදායම් ලබන ප්‍රතිශතය සහ පහළම ආදායම් ලබන ප්‍රතිශතය අතර අනුපාතය. ආදායම් බෙදීම ක්ෂමතාවයෙන් පෙන්눔 කරන්නේ නැහැ. 5 වැඩ කරන වයසේ ජනගහනය සහ වැඩ නොකරන වයසේ ජනගහනය අතර අනුපාතය. එය නෙමෙයි අපි බලන්නේ. එහෙනම් මෙතෙන්දී අපිට කියන්න පුළුවන් විවිධ රටවල ආදායම් සමානතාව සහ ආදායම් අසමානතාව අතර අනුපාතය තමයි ලෝරන්ස් වක්‍රය යොදාගෙන අපි මැන බලන ආදායම් බෙදීම විෂමතාවය. ඒ නිසා 46 තුන්වෙනි පිළිතුරට එකඟ වෙන්න පුළුවන්. 47 වෙනි ප්‍රශ්නය කම්කරුවෙකුගේ ආන්තික ඵලදාව ශූන්‍ය හෝ ශූන්‍යයට ආසන්නව හෝ පවතිනුයේ කවර විරකියා තත්ත්වයක් යටතේද කියලා අහනවා. මෙතන අපිට මේ විරකියා තත්ත්වයන් නැත්නම් සේවා වියුක්ත තත්ත්වයන් පහක් තමයි පිළිතුරේ සඳහන් වෙන්නේ. අපි මේක කෙටියෙන් මතක් කළොත් සැඟවුණු සේවා වියුක්තිය කියලා කියන්නේ රැකියාවක නිරත වුණාට ඒ තුලින් නිෂ්පාදනයේ ශක්තියට වඩා අඩු මට්ටමක පවතින්නේ. ඒ නිෂ්පාදන සාධකයේ උපරිම ප්‍රමාණය නැත්නම් ශ්‍රමය නම් ඒ ශ්‍රමයේ උපරිම නියමයක් ලබා දෙන්න පුළුවන් ආකාරයට සේවා නියුක්ත වෙන්නේ නැහැ. ඒක සේවා වියුක්තිය පැවතුනාට ඒක නියමාකාරයෙන් පේන රැකියාවක් නිරත වෙනවා. නමුත් ඒ ශ්‍රමිකයගෙන් ලබා ගන්න පුළුවන් උපරිම නියම ප්‍රමාණය ලබා ගන්න තත්ත්වයක් නෙමෙයි සැඟුණු සේවා වියුක්තිය කියලා කියන්නේ. ඊළඟට පිළිතුරේ සඳහන් වුණේ අනිච්චානුගත සේවා වියුක්තිය කියන එක. අනිච්චානුගත සේවා වියුක්තිය කියලා කියන්නේ රැකියාවක් අපේක්ෂාවෙන් රැකියාවක් සොයමින් කාලයක් ගත කරන. ඒතකොට අන්නේ ගත කරන දුෂ්කරතාවය නිසා සේවා වියුක්තව ඉන්නවා නම් ඒක අනිච්චානුගත සේවා වියුක්තිය කියලා කියනවා. රැකියාවක් සොයමින් ඉන්නවා. රැකියාවක් ලැබෙනකන් අන්නේ ගත කරන කාලය තමයි මේ අනිච්චානුගත සේවා වියුක්තිය කියලා කියන්නේ. ඊළඟට වාරික සේවා වියුක්තිය නිෂ්පාදන ක්‍රියාවලියේ ස්වභාවය එහෙම නැත්නම් ඍතුමය සාධක නිසා වර්ෂයේ ඇතැම් කාලවලදී ඇතිවන සේවා වියුක්තිය. අපි දන්න අපේ කෘෂි කර්මාන්තයේදී, දීවර කර්මාන්තයේදී නිෂ්පාදන නිරත වුණාට එක කාලයකදී සේවාව නියුක්ත වෙන්නේ නැහැ. වියුක්ත වෙනවා. අන්න එවැනි තත්ත්වයක් තමයි අපි වාරික සේවා වියුක්තිය කියලා කියන්නේ. ඊළඟට ව්‍යුහමය සේවා වියුක්තිය. ව්‍යුහමය සේවා වියුක්තිය කියලා කියන්නේ කර්මාන්තවල ඒ වගේම වෘත්තීන් වල ඇතිවන ව්‍යුහාත්මක වෙනස් වීම නිසා බිහිවන සේවා වියුක්ත තත්ත්වය. කර්මාන්තවල වෘත්තීන් වල ව්‍යුහාත්මක වෙනස් වීම වෙනවා. ඒ නිසා ඇතිවන සේවා වියුක්ත තත්ත්වයයි ව්‍යුහමය සේවා වියුක්තිය කියලා අපි කියන්නේ. ඊළඟට ගාර්හික සේවා වියුක්තිය. සමහර රැකියාව සඳහා ශ්‍රම ඉල්ලුමක් ඒ වගේම ශ්‍රම සැපයුමක් පැවතුනාට රැකියාවක් ලබා ගන්න යම් කාලයක් සේවා වියුක්ත ඉන්න වෙනවා නම් එය ගාර්හික සේවා වියුක්තියක් කියනවා. එහෙනම් මේ අනුව අපි ගත්තොත් මෙතන ප්‍රශ්නය තුල කම්කරුගේ ආන්තික ඵලදාව ශූන්‍යයට ආසන්න පවතින විරකියා තත්ත්වයක් කියලා කියන්නේ සැඟවුණු සේවා වියුක්තියක්. එයා රැකියාව නිරත වුණාට එයාගෙන් උපරිම ඵලදාවක් ලබා ගන්නේ නැහැ. සැඟවුණු සේවා වියුක්තිය පවතින නම් 47 පළවෙනි පිළිතුරට එකඟ වෙන්න පුළුවන්. සැඟවුණු සේවා වියුක්ත තත්ත්වයක් කියන එකට. 48 ලෝක බැංකුවේ ව්‍යාපාර කරගෙන යාමේ පහසුව පිළිබඳ දර්ශකය. මේකේ තියෙනවා පළවෙනි පිළිතුර විදියට සත්කාරක රටවල් වශයෙන් ලබාගත් විදේශ ඍජු ආයෝජන ප්‍රමාණය මත රටවල් පෙළගස්වයි. සත්කාරක රටවල් වශයෙන් ලබාගත් විදේශ ඍජු ආයෝජන ප්‍රමාණය මත රටවල් පෙළගැස්වීම ව්‍යාපාර කරගෙන යාමේ පහසුව පිළිබඳ දර්ශකය නෙමෙයි.
ඉඳ පළවෙනි එකට අපිට එකඟ වෙන්න බෑ. දෙවෙනි ප්‍රකාශය ගත්තොත් පිළිතුර ආයෝජන ප්‍රභවස්ථාන රටවල් වශයෙන් තම ආයෝජනය කොට ඇති විදේශ ඍජු ආයෝජන මත රටවල් පෙළගස්. ඒට එකඟ වෙන්න බෑ. විදේශ ඍජු ආයෝජන පෙළගස්වන මත නෙමෙයි ව්‍යාපාර කරගෙන යන පහසුව පිළිබඳ දර්ශකය ලෝක බැංකුව සකස් කරන්නේ. තුන්වෙනි එක ඒ රටවල් සතු සාපේක්ෂ වාසි මත කර්මාන්ත පෙළගස්සයි. සාපේක්ෂ වාසි මත කර්මාන්ත පෙළගැස්වීම ව්‍යාපාර කරගෙන යෑමේ පහසුව පිළිබඳ දර්ශකය නෙමෙයි. ඊළඟට හතරවෙනි පිළිතුරේ තියෙන්නේ බොහෝ රටවල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට ඇති පහසුව මිනුම් කිරීම. ලෝක බැංකුව සකස් කරන මේ ව්‍යාපාර කරගෙන යාමේ පහසු පිළිබඳ දර්ශකයේදී සලකන්නේ මැන බලන්නේ රටක ව්‍යාපාරයක් ආරම්භ කරන්න සහ එය පවත්වාගෙන යන තියෙන පහසුව. ඒ නිසා හතරවෙනි පිළිතුරට අපිට එකඟ වෙන්න පුළුවන්. පස්වෙනි පිළිතුරේ තියෙන දිළිඳු රටවල ආයෝජනය කිරීම අදාරිමත් කරන බැවින් ආර්ථික සංවර්ධන බාධාවක් වේ කියලා. දිළිඳු රටවල ආයෝජනය කිරීම අදාරිමත් කරන බැවින් ආර්ථික සංවර්ධන බාධාවක් කියන දේ නෙමෙයි ව්‍යාපාර කරගෙන යෑමේ පහසුව කියලා කියන්නේ. එතෙන්දී ව්‍යාපාරයක් ආරම්භ කරන්න සහ පවත්වාගෙන යෑමට පහසුවයි මැන බලන්න. ඒ නිසා 48 හතරවෙනි පිළිතුරට අපිට එකඟ වෙන්න පුළුවන්. දුවේ පුතේ 49 වෙනි ප්‍රශ්නය 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දළදේශ නිෂ්පාදිතයේ ආංශික සංයුතිය නිවැරදිව දැක්වෙනුයේ කුමන කාණ්ඩය මගින්ද? මෙතන කාණ්ඩ තියෙනවා කෘෂිකර්මය, වනාන්තර සහ දීවර, දෙවෙනි එක කර්මාන්ත, තුන්වෙනි එක සේවා. අපේ දළදේශ නිෂ්පාදිත ආංශික සංයුතිය සැලකුවොත් කෘෂිකර්මය, කර්මාන්ත, සේවා කියලා අපි කොටස් තුනකට බෙදනවා. එතකොට මෙතෙන්දී අපිට දීලා තියෙන පළවෙනි පිළිතුර කෘෂිකර්මය, වනාන්තර සහ දීවර කෘෂිකර්මය, වනාන්තර සහ දීවර කියන එක පළවෙනි පිළිතුර දීලා තියෙනවා 7යි කියලා. දෙවෙනි එක කර්මාන්ත 26.1 කියලා දීලා තියෙනවා. සේවා 57.7යි කියලා දීලා තියෙනවා. 2018 වර්ෂයේදී අපේ රටේ දළදේශ නිෂ්පාදිතයේ සංයුතියේ අගයනුනේ ඇත්තටම කෘෂිකර්මය 7%යි. කර්මාන්ත 26.1යි. සේවා 57.7යි. එතකොට අපි සංඛ්‍යාදත්ත නිවැරදිව දන්නවා නම් අපිට නිවැරදිව තියෙන අගයන් සොයලා බලලා පිළිතුරට එකඟ වෙන්න පුළුවන්. එතකොට දැන් මේකේ පළවෙනි පිළිතුර මේ සඳහන් වෙන නිසා අනිත් ඒවාට ගිහලා කාලය ගත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි දන්නවා නම් නිවැරදිව සංඛ්‍යාදත්ත ටික අපිට සංඛ්‍යාදත්ත නිවැරදිව තියෙන පිළිතුර සොයාගෙන ලකුණු කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මෙතන ගාවදී 49 වෙනි ප්‍රශ්නේ පළවෙනි පිළිතුර විදිහට අපිට ලකුණු කරන්න පුළුවන්. කෘෂිකර්මය, වනාන්තර සහ දීවර 7%යි. කර්මාන්ත 26.1යි. සේවා 57.7යි කියන පිළිතුර. එමනම් 49 වෙනි ප්‍රශ්නේ පළවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට දක්වන්න පුළුවන්. 50 වෙනි ප්‍රශ්නය 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ විදේශීය ඍජු ආයෝජන සඳහා ඉහළම 2018 වර්ෂයේ ශ්‍රී ලංකාවේ විදේශ ඍජු ආයෝජන සඳහා ඉතාම ඉහළම දායකත්වයේ සැපයූ රටවල් 4 ඌයේ කියලා අපිට දීලා තියෙනවා. ඒතර 2018 අවුරුද්දේදී විදේශ ඍජු ආයෝජන වල ඉහළම දායකත්වය, ඉතා ඉහළම දායකත්වය ලබා දුන් රටවල් 4. මේකේ තියෙනවා චීනය, හොංකොං, ඉන්දියාව සහ මැලේසියාව කියලා. චීනය අපේ රටට ඍජු ආයෝජන ලබා දෙනවා. හොංකොං, ඉන්දියාව, මැලේසියාව කියන රටවලුත් ලබා දෙනවා. අපි පළවෙනි පිළිතුරදී අපි දෙවෙනි එකත් බැලුවොත් චීනය, සිංගප්පූරුව, ජපානය සහ ස්විට්සර්ලන්තය. එතකොට මෙතන පිළිතුරේදී මේ ජපානය සහ ස්විට්සර්ලන්තයට වඩා ඉන්දියාව, මැලේසියාව අපිට ඍජු ආයෝජන ලබා දීලා තියෙනවා. ඊළඟට තුන්වෙනි පිළිතුරේ තියෙන චීනය, ඉන්දියාව, ජපානය සහ නෝර්වේ. ජපානය සහ නෝර්වේ කියන රටවල් දෙක අඩු ඍජු විදේශ ආයෝජනක අපේ රට තුල කරන්නේ. ඒ නිසා අපිට මේ පිළිතුරට එකඟ වෙන්න බෑ. හතරවෙනි එක චීනය, කැනඩාව, ඉතාලිය සහ ඇමරිකා එක්සත් ජනපදය. මෙතනත් මේ කැනඩාව, ඉතාලිය කියන රටවල් ඍජු ආයෝජනවලදී අපේ රටේ ඉතා අඩු ආයෝජන තත්ත්වයන් පවතින. පස්වෙනි එක චීනය, ඉන්දියාව, මැලේසියාව සහ ජර්මනිය. මැලේසියාව ගන්න පුළුවන්. මෙතන ජර්මනිය කියලා සඳහන් වෙනවා.
ඒ නිසා පස්වෙනි පිළිතුරට එකඟ වෙන්න බෑ. එහෙනම් මෙතන පිළිතුරු විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ පළවෙනි පිළිතුර චීනය, හොන්කොන්, ඉන්දියාව සහ මැලේසියාව තමයි 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ විදේශීය ඍජු ආයෝජන සඳහා ඉතා ඉහළම දායකත්වයක් ලබා දීලා තියෙනවා. දුවේ පුතේ එතකොට ප්‍රශ්න 50ක් අපි කතා කරා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 1 සිට 25 දක්වා වර්ණ සේනාරත්න සර් ඉතා හොඳින් පැහැදිලි කරලා දුන්නා. මම 26 වෙනි ප්‍රශ්න ඉඳලා 50 වෙනි ප්‍රශ්න දක්වා පිළිතුරු සාකච්ඡා කරා. 26 ප්‍රශ්නේ සිට 50 වෙනි ප්‍රශ්නේ දක්වා මම හිතනවා ඒ ටිකත් පැහැදිලි ඇති කියලා. දුවේ පුතේ පිළිතුරු සපය ගන්නකොට ප්‍රශ්න පත්‍රයකට අපි මේ කරපු කාර්යය තමන්ට ප්‍රයෝජනවත් වේ කියලා අපි අනුමාන කරනවා. ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සපයද්දී හැම වෙලේම මතක තියාගන්න ඕන මේ ප්‍රශ්නේ අහන්නේ කුමන පාඩමෙන්ද? ඒකම අපි මතකයට ගන්න ඕන ඒ පාඩමේ අදාළ සංකල්ප ඒ වගේ මේ සමීකරණ මතක් කරගන්න. ඒ තුලින් තමයි අපි පිළිතුරු ගොඩනගා ගන්න ඕනේ. ඔව්. තුවේ පුතේ එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 9 වෙනි පාඩම සහ 10 වෙනි පාඩමෙන් තමයි 8 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. එතකොට ඒ ටික මතක තියාගත්තම අපිට වාසිය පිළිතුරු සපය ගන්න ප්‍රශ්න පත්‍රයට. එතෙන්දිත් අපි අපේ සංකල්ප විශේෂම නිර්වචන නිවැරදිව මතක තියාගන්න ඕන. කටපාඩම් කරන්න බැහැ මේ විෂය කටපාඩම් කරන්න එපා. නිවැරදිව මතක තියාගෙන පිළිතුරු සපය ගන්න. මේ උත්සාහය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා දෙන දෙයක් අපේ රටේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න දරුවන් සඳහා මෙවැනි වැඩසටහන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වැඩියෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ පාසල් පන්ති කාමරයෙන් බැහැරව ඉගෙන ගන්න අවශ්‍ය වෙන අවස්ථාවලදී මේවා අපට භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා අපි අධ්‍යාපන අමාත්‍යාංශයට මෙවැනි වැඩසටහන් කිරීම පිළිබඳව අපේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ සීලුම කාර්ය මණ්ඩලයට ඒ වගේම මේකට සම්බන්ධ සීලුම ශිල්පීන්ට ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම මම මේ වෙලාවේ මගෙත් එක්ක ප්‍රශ්න පිළිතුරු සාකච්ඡා කර වර්ණ සේනාරත්න සර්ටත් විශේෂ ස්තුතියක් පිරිනමනවා. දුවේ පුතේ ඔබ සියලු දෙනාටම උසස් ප්‍රතිඵලයක් උසස් සමර්ථයක් ලබාගෙන අනාගතේ සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.